ස්ට්‍රක්චර් එක මේ හරි. මේ පාඩමේදී අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා ඕගනයිසේෂනල් කන්ෆිගරේෂන් කියන එක. ඒ කියන්නේ ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඒ වගේම තමයි අපි ඒ කියන්නේ කතා කරන ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන්ස් ගැන new forms of organisation විතර new forms of organisation ටිකක් තියෙනවා. පහක් විතර ඒ ටික. ඊට පස්සේ මේ organisation දෙකේ මේ කියන්නේ traditional organizations වල ඒ වගේම new forms of organisation වල තියෙන characteristics කතා කරනවා. එතකොට මෙතන මුලින්ම කියලා තියෙනවා organisation structure එකක් කියන්නේ මොකක්ද කියලා. organisation structure එක කියලා කියන්නේ the outcome of the process of organizing. organizing process එකේ තියෙන outcome එක. අපි හරියටම organisation එකක් ඇතුලේ organizing කරාම ඒ process එකේ අපිට ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ හොඳ structure එකක්. ඒක තමයි outcome එක වෙන්නේ. එතකොට organizing කියලා කියන්නේ අර ඉස්සර කියන එකම තමයි. ඉතින් organisation එක ඇතුලේ තියෙන resources ඒ වගේම activities අපි කොහොමද හරියට organize කරන්නේ නැත්නම් decide කරන්නේ කොහොමද මේ සම්පත් ටික මෙහෙම බෙදා හරින්නේ ඊට පස්සේ මේ ඇක්ටිවිටීස් කොහොමද කරන්නේ ඒ වගේ ඔර්ගනයිසේෂනල් ඇක්ටිවිටීස් ඒ වගේම රිසෝසස් ඒ කියන්නේ අර මේ ඇලොකේට් කරන එක නැත්නම් ඒක කොහොමද බෙදා හරින්නේ අන්න ඒ අදහස තමයි ඕගනයිසින් කියලා තියෙන්නේ ඉතින්. එතකොට මෙතන අපහු කියලා තියෙන ඉතින් ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ ඕගනයිසේෂන් එක ඇතුලේ කරන ෆෝමල් ඇරේන්ජ්මන්ට් එකක්. ඒ වගේම තමයි කොහොමද ඕගනයිසේෂන් එක ඇතුලේ පවර් එක නැත්නම් ඔතොරිටි එක අපි ඩිස්ට්‍රිබියුට් කරන්නේ අන්න ඒක තමයි ඩිටර්මයින් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඕගනයිසේෂනල් චාර්ට් එකක් අර අපි අඳින සංවිධාන ව්‍යුහය කියලා අනේ ඒ වගේ එකකින් තමයි පෙන්වන්නේ කොහොමද මේ ඕගනයිසේෂන් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද හයිරාකි එක කොහොමද টপ මැනේජ්මන්ට් එක කොහොමද ලෝ ලෙවල් එම්ප්ලොයිස්ලා ඒ වගේ chart එකක් ඇඳලා පෙන්නනවා කොහොමද ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක කියලා. ඊට පස්සෙත් කියන්නේ ඒකම තමයි the formal system of task and authority relationship that control how people to coordinate their action and use resources to achieve organizational goal. ඉතින් ස්ට්‍රක්චර් එකෙන් පෙන්නන දේ තමයි මේ මෙතන කිව්ව ටිකම තමයි කියන්නේ අපහු කොහොමද අපි අපේ organizational resource activities ඒ දේවල් coordinate කරන්නේ ඒක තමයි පෙන්වන්නේ ඉතින් ස්ට්‍රක්චර් එකේ. එතකොට මින්ස්බර්ග් ඉන්නවනේ හෙන්රි මින්ස්බර්ග්ට අනුව ඕගනයිසේෂන් එකක් ගත්තාම ඕගනයිසේෂනල් කන්ෆිගරේෂන් නැත්නම් අපි කියන ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක කියලා කොටස් පහක් තියෙනවා. ඒ පහ තමයි টপ මැනේජ්මන්ට් එක, මිඩල් මැනේජ්මන්ට් එක, ටෙක්නිකල් කෝ එක, ඒ වගේම තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකක් ඉන්නවා. මේ මුල් තුන තියෙනනේ ABC. මේ තුන දෙනා තමයි සාමාන්‍යයෙන් මේන්ලි ඉන්න තුන් දෙනා টপ මැනේජ්මන්ට් එකයි මිඩල් මැනේජ්මන්ට් එකයි ටෙක්නිකල් කෝ එකයි. එතකොට මේ දෙන්න ඉන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් එකයි ටෙක්නිකල් සපෝට් එකයි ඉන්නේ මේ උඩ කිව්ව තුන් දෙනාට ටිකක් උදව් කරන්න වගේ තමයි ඉන්නේ. ඉතින් එතකොට මෙන්න මේක පෙන්නලා තියෙනවා ඕගනයිසේෂනල් කන්ෆිගරේෂන් එක. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ කියලා අපිට පේනවා টপ මැනේජ්මන්ට් එක තියෙනවා උඩම. ඊට පස්සේ මෙතන තියෙනවා ටෙක්නිකල් කෝ එක. ටෙක්නිකල් කෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ඕගනයිසේෂන් එකක තියෙන මේන් ෆන්ක්ෂන් එක නැත්නම් මේන් ටාස්ක් එක අපි දැන් ගත්තොත් කැම්පස් එක ගත්තොත් කැම්පස් එකේ ඒගොල්ලෝ මේන්ලි කරන්නේ මොකද්ද? এডুকেෂනල් සර්විස් එක දෙන එක. මෙඩිකල් ක්ලිනික් එකක් ගත්තොත් ඒගොල්ලෝ මෙඩිකල් සර්විස් එක දෙන එකනේ. ඒ වගේ ඕනම ඕගනයිසේෂන් එකක තියෙන මේන් ටාස්ක් එක ඒගොල්ලන්ගේ තියෙන මේන්ලි කරන දේ ඒගොල්ලෝ. ඒක තමයි ටෙක්නිකල් කෝ එක කියන්නේ. එතකොට টপ මැනේජ්මන්ට් එකයි ටෙක්නිකල් කෝ එකයි මැද තමයි මිඩල් මැනේජ්මන්ට් එක ඉන්නේ. අපිට පේනවා টপ මැනේජ්මන්ට් එක සාමාන්‍යයෙන් සුළු පිටසක් ඉන්නේ. පොඩිනේ. ටෙක්නිකල් කෝ එක ගත්තාම ගොඩක් දිගයි. ඒ කියන්නේ දැන් හරි. හරි නම් කරන් යන්නේ. හරි එතකොට මේ ඕගනයිසේෂනල් කන්ෆිගරේෂන් එක කතා කරේ টপ මැනේජ්මන්ට් එක අපි ගොම මෙතන උඩම ඉන්නවා ටෙක්නිකල් කෝ එක කියලා කියන්නේ මම කියන්නම් ටෙක්නිකල් කෝ එකේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකේ වෙනස කියන්නම් කියන්නේ පාඩම කරගෙන යද්දි කියලා දෙන්න. මේ එතකොට මැද ඉන්නේ මිඩල් මැනේජ්මන්ට් එක. ඔන්න එපාර අඳිනවා කවුද? මැද ඉන්නේ මිඩල් මැනේජ්මන්ට් එක. එතකොට දැන් පේනවා මිඩල් මැනේජ්මන්ට් එක දැන් ටෙක්නිකල් කෝ එක පැත්තටදී ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ටිකක් අර වයිට් වගේ. මෙහෙට টপ මැනේජ්මන්ට් එක පැත්තට යන්න ටිකක් අර නැරෝ වෙනවා. පටු වෙනවා වගේ එකක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේවා ගැන වෙන වෙනම টপ මැනේජ්මන්ට් ඒ ඔක්කොම ගැන වෙන වෙනම කතා කරමු. එතකොට මේ අරක වෙනසක් කියලා දෙන්නම්. මොකද්ද ටෙක්නිකල් කෝ එකක් කියන්නේ? මොකද්ද ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් කියන්නේ කියලා කියන්නම්. දැන් මුලින්ම අපි ගත්තොත් টপ මැනේජ්මන්ට් එක টপ මැනේජ්මන්ට් එක තමයි සාමාන්‍ය ඕගනයිසේෂන් එකේ තියෙන හැම දෙයක්ම මේන්ලි ඔය විෂන් මිෂන් හැම දෙයක්ම වගේ ඩිෆයින් කරන්නේ ඕගනයිසේෂන් එක ඇතුළේ සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරන්නේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකත් එක්ක ඩීල් කරන්නේ ඒ දේවල් කරන টপ මැනේජ්මන්ට් එකනේ. සමහර টপ මැනේජ්මන්ට් එක කියලා කියන්නේ මේන්ම කට්ටිය කියන ඕගනයිසේෂන් එක මැනේජ් කරන කට්ටිය සමහරලාට ඕනර්ස්ලා ඉන්නත් පුළුවන්. ඒතර දැන් මෙතන තියෙන টপ මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද?
the distinct subsystem responsible for directing and coordinating other parts of the organization. Organization එකේ අනිත් part ඔක්කොම coordinate කරන්නේ ඒවා mainly organize කරන්නේ හැමදේම කරන්නේ top management එකෙන්. ඒතර ඉස්සෙල්ලා කිව්වා වගේ top management එක තමයි organization එකේ තියෙන strategy එක, goal එක, මේවා තමයි organization එකේ තියෙන policies, procedures ඒ වගේ සම්පූර්ණයෙන්ම ඒ දේවල් handle කරන්නේ top management එක. එතකොට top management එක ensure කරනවා, තහවුරු කරනවා මෙහෙම අපේ organization එකෙන් අපේ mission එක achieve කරනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් කියන්නේ top management එක ගත්තාම ඒගොල්ලෝ obligation වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා කොහොමද supervision කරන්නේ. ඒ වගේම අර මම කියන්නේ environment එකත් එක්ක mainly relationship එකක් තියෙනවා කියලානේ. ඒ වගේම තමයි කොහොමද අපි strategy ඩිවලොප් කරන්න යන්නේ. ඒ වගේ ඉතින් ඒ ටික තමයි top management එකේ තියෙන්නේ. top management එකෙන් කරන දේවල්. ඊට පස්සේ තමයි ඔන්න technical core කියන එක එනවා. technical core කියලා කියන්නේ අර අපි ඕනම organisation එකක් ගත්තොත් ඒ organisation එකේ තියෙන main operation function එක. කියන්නේ mainly ඒ organisation එකෙන් කරන්නේ මොකක්ද කියන එක තමයි technical core එක කියලා කියන්නේ. දැන් අපි බැංකුවක් ගත්තොත් බැංකුවේ technical core එක ඇවිල්ලා ඒ කියන්නේ customers ලත් එක්ක ගනුදෙනු කරන එක. ඒගොල්ලන්ට loans දෙන එක. අන්න ඒ වගේ දේවල්. ඊපස්සේ මම ගෝ දැන් මොකක් හරි medical clinic එකක් වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ technical core එක වෙන්නේ මේ එන ලෙඩ්ඩුන්ට ට්‍රීට් කරන එක, මෙඩිකල් සර්විස් එක දෙන එක. ඒතර කැම්පස් එක වගේ ගත්තොත් එඩියුකේෂනල් සර්විස්. ඒ වගේ කියන්නේ ඕගනයිසේෂන් එකක තියෙන මේන් ඇක්ටිවිටි ටික තමයි ටෙක්නිකල් කෝ එක කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ගොඩක් ෆන්ඩමෙන්ටල් ඇක්ටිවිටීස් නැත්නම් මේන් ෆන්ක්ෂන්ස් දැන් මෙතන තියෙනවා. දැන් ටෙක්නිකල් කෝ එකට ඉන්ක්ලූඩ් වෙන්නේ ඇතුළත් වෙන්නේ people who do the basic work for the organization එක. ඕගනයිසේෂන් එකේ තියෙන basic work එක නැත්නම් අපි කියනවා fundamental work එක. මූලිකම දේ තමයි ටෙක්නිකල් කෝ එක කියලා කියන්නේ. දැන් top management කියන්නේ දැන් විෂන් ඒ දේවල් කරන කට්ටිය, manage කරන කට්ටිය මෙතන තමයි main activities ටික තියෙන්නේ. නිකන් කෝ එක වගේ. This is where the primary transformation process from input to output take place. සාමාන්‍යයෙන් අර input ටික output බවට පත් කරලා ඒ කියන්නේ අර process එක ඒ කියන්නේ බේසික්ම වැඩ ටික වෙන්නේ මෙතනදී. එතකොට ඉතින් දැන් ටෙක්නිකල් කෝ එකේදී වෙන්නේ එහෙනම් ඉන්පුට් අවුට්පුට් බවට කන්වර්ට් කරන එක තමයි. දැන් සර්විස් එකක් ගත්තොත් ඉතින් සර්විස් එක දෙන එක. දැන් ප්‍රොඩක්ට් එකක් නම් ඒ ප්‍රොඩක්ට් එක හදන එක වගේ. අන්න එහෙම. එතකොට දැන් ඒ කියන්නේ ටෙක්නිකල් කෝ එකේ තියෙන මේන් ෆන්ක්ෂන් තමයි ප්‍රොඩක්ෂන් වලට ගේන ඉන්පුට් ටික ගැරන්ට් කරන්න ඕනේ. මේ ඉන්පුට් ටික තමයි අපි කියනවා. ඒ වගේ ගැරන්ටි එකක් දෙන එක. ඊට පස්සේ ඉන්පුට්ස් ටික අවුට්පුට් බවට කන්වර්ට් කරන එක නැත්නම් ට්‍රාන්ස්ෆෝම් කරන එක. ඊට පස්සේ දැන් ඔන අවුට්පුට් එක නැත්නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවනේ. ඒක ඩිස්ට්‍රිබියුට් කරන්නේ කොහොමද? ඒකත් සම්පූර්ණයෙන් ටෙක්නිකල් කෝ එකට තමයි යන්නේ. ඊට පස්සේ provide direct support of the input functions. අර ඉන්පුට් අවුට්පුට් බවට කන්වර්ට් කරන process එක තමයි ටෙක්නිකල් කෝ එකේදී mainly වෙන්නේ. දැන් අපි ගත්තොත් example එකක් විදිහට manufacturing firm එකක තියෙන production department එක. ඒ වගේම තමයි hospital එකක medical activities. ඒ වගේ දැන් campus එකක educational service එක නැත්නම් educational activities නේ. ඒ වගේව තමයි technical core කියලා කියන්නේ. තියෙන mainly basic activity එක. core activities. එතකොට middle management එක. දැන් අපි අර කියවනේ middle management එක කියන්නේ කොතන මේ මෙතන මැද ඉන්න එකනේ middle management කියලා කියන්නේ. එතකොට middle management කියලා examples විදිහට අපිට ගන්න පුළුවන් කවුරු හරි department head නැත්නම් supervisor කෙනෙක් නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? සාමාන්‍ය මිඩල් මැනේජ්මන්ට් එකක් කියන්නේ টොප් මැනේජ්මන්ට් එකයි ටෙක්නිකල් කෝ එකයි අතර ඉන්න පිරිසනේ. ඒතර ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? දැන් টොප් මැනේජ්මන්ට් එකෙන් අපිට කියනවනේ මේක තමයි අපේ විෂන් එක, මේක තමයි අපේ තියෙන ස්ට්‍රැටජික් ගෝල් එක, එහෙම එහෙම කියලා. අන්න ඒ දෙන මේන් ගෝල්ස් ටික ස්පෙસિෆික් ඒවා ඉම්ප්ලිමන්ට් කරන එක ඒක ඩිපාර්ට්මන්ට් වයිස් නේ. අන්න ඒ වගේ දෙයක් තමයි කරන්නේ. එතකොට අර ටෙක්නිකල් කෝ එකට උදව් කරන එක කරන්නේ. එතන මිඩල් මැනේජ්මන්ට් කියන එක it is responsible for implementation and coordination at the department level. ඒක තමයි කියන්නේ අර implementation කියලා මෙතන නිකන් කියලා තියෙන්නේ. දැන් අර top management එකෙන් කියනවනේ මේක තමයි ඔයගොල්ලන්ගේ strategic goal එක, මේක තමයි අපේ organisation එකේ තියෙන main goal එක එහෙම කියලා. ඒතර middle management එකේ කට්ටිය තමයි ඔය කියන main goal එක ඒ department වලට නැත්තම් එක ඒ sections වලට අනුව ඒගොල්ලන්ට වෙන වෙනම goals දීලා ඒ විදිහට ඒවා implement කරලා coordinate කරනවා technical core එකත් එක්ක ඒ වගේ. දැන් ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක් ගත්තොත් මිඩල් මැනේජර්ස්ලා හැමතිස්සෙම රෙස්පොන්සිබල් වෙනවා টොප් මැනේජ්මන්ට් එකයි ටෙක්නිකල් කෝ එකයි අතර ගනුදෙනු කරන්න. මොකද එයානේ මැද ඉන්නේ. එතකොට ටෙක්නිකල් කෝ එකට අවශ්‍ය කරන තොරතුරු දෙන්න පුළුවන්. එතකොට টොප් මැනේජ්මන්ට් එකෙන් දෙන ඒ වගේ තොරතුරු ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්න ඒ වගේ අර හැමතිස්සෙම අතරමැද ඉන්ටර්මීඩියට් කෙනෙක් වගේ තමයි. අර කියන්නේ টොප් මැනේජ්මන්ට් එකෙන් කියන rules implement කරන්නේ, information pass කරනවා, hierarchy එකේ ඉඳන් එන information ටික lower level employees ට නැත්නම් අපි කියන ටෙක්නිකල් කෝ එකේ ඉන්න අයට වෙන්න පුළුවන්. එහෙම pass කරන ඒ වගේ අන්න ඒ ටික තමයි middle management එකෙන් කරන්නේ. කියන්නේ අපි ගත්තොත් top management එකයි
ටෙක්නිකල් කෝ එකයි අතර වෙන දේවල් ඉන්ටර්මීඩියට් කෙනෙක් වගේ තමයි මිඩල් මැනේජ්මන්ට් එකේදී දේවල් වෙන්නේ involved in implementing strategies ඒ වගේම තමයි එයා තමයි සාමාන්‍ය responsible වෙන්නේ departments වලට division වලට function process ඒ දේවල්ට දැන් අපි ගත්තොත් top management එක ඇවිල්ලා හැම දෙයකටම responsible වෙන්න ඕනේ නේ එයාට ලොකු obligation එකක් තියෙනවා කොහොමද supervise කරන්නේ environment එකත් එක්ක relationship එක කොහොමද සම්පූර්ණ organisation එකේ සම්පූර්ණ ඩිවලොප් කරන්න කොහොමද ඒවා. දැන් මිඩල් මැනේජ්මන්ට් එක සාමාන්‍යයෙන් එච්චරම රෙස්පොන්සිබල් නැහැ. ඒ කියන්නේ එයා රෙස්පොන්සිබල් වෙන්නේ කොහොමද ඩිපාර්ට්මන්ට් පැත්තට අපි ඩිවිෂන් එකට මේ ප්‍රොසෙස් එක මේ ෆන්ක්ෂන් එක කොහොමද කරන්නේ. අන්න ඒ වගේ ටිකක් ඒ වගේ අර පොඩි ප්‍රමාණයකට තමයි මිඩල් මැනේජ්මන්ට් එකෙන් රෙස්පොන්සිබල් වෙන්නේ. දැන් ඔන්න අපි දැන් කතා කරා එතකොට මේන් තුන කතා කරා මම කිව්වා টොප් මැනේජ්මන්ට් එක ඉන්නවා ටෙක්නිකල් කෝ එක ඉන්නවා මැද ඉන්නවා මිඩල් මැනේජ්මන්ට් එක. මේ තුන් දෙනා තමයි සාමාන්‍යයෙන් මේන් එලිමන්ට්ස් තුන වෙන්නේ. මේ දෙපැත්ත ඉන්න දෙන්න හැමතිස්සෙම සපෝට් කරන්න තමයි තියෙන්නේ. ඔන්න එතකොට අපි යනවා ටෙක්නිකල් සපෝට් එක පැත්තට. ඉස්සෙල්ලා අහලා තිබ්බා මේ ඩිෆරන්ස් එක ටෙක්නිකල් කෝ එකේ ටෙක්නිකල් සපෝට් එකේ. එතකොට අපි ගත්තොත් ටෙක්නිකල් සපෝට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටෙක්නිකල් සපෝට් කියන එකේදී වෙන්නේ දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරන ටෙක්නිකල් කෝ එක ඇසිස්ට් කරන එක නැත්නම් ගොඩාක් වෙලාවට මේන්ලි ඇසිස්ට් කරන්නේ ටෙක්නිකල් කෝ එකට. හැබැයි වෙන වෙන දැන් ටෙක්නිකල් කෝ එකට අමතරව টොප් මැනේජ්මන්ට් එකට වෙන්න පුළුවන්, මිඩල් මැනේජ්මන්ට් එකට වෙන්න පුළුවන්. ඒ වගේ ටෙක්නිකල් සපෝට් එක දෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට සපෝට් එක දෙන්නේ ටෙක්නිකල් කෝ එකට. දැන් මෙතන එක්සැම්පල් එකක් විදිහට අපි කිව්වොත් හිතන්න මැනුෆැක්චරින් ෆර්ම් එකක්. අපි ඒක කිව්වා මැනුෆැක්චරින් ෆර්ම් එකක ටෙක්නිකල් කෝ එක වෙන්නේ මොකද්ද? ටෙක්නිකල් කෝ එක වෙන්නේ ඩිපාර්ට්මන්ට් එක. ඒගොල්ලන්ට එක එක ප්‍රශ්න තියෙනවානේ. ওই වගේ ප්‍රශ්න ඇති වුනහම අන්න ඒගොල්ලන්ට උදව් කරන්න වගේ තමයි ටෙක්නිකල් සපෝට් එකේ ඉන්නේ. හිතන්නකෝ ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන මොකක් හරි මැෂින් එකක් කැඩුනා. ඒ වුණොත් ඒ මැෂින් එක රිපෙයාර් කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මැෂින් මේන්ටේන් කරන්න ඕනේ. රිපෙයාර් කරන එක, මේන්ටේන් කරන එක. අන්න ඒ වගේ දේවල් තමයි ටෙක්නිකල් සපෝට් එක කියලා කියන්නේ. එතකොට දැන් මැෂින් එකක් මේන්ටේන් කරන එකවත් මැෂින් එකක් රිපෙයාර් කරන එකවත් නෙට එක ඇවිල්ලා ප්‍රොඩක්ෂන්. කොහොමද අපි මේ මොකක් හරි දෙයක් ප්‍රොඩියුස් කරන්නේ කියලා. ඒතකොට ඒක කරද්දි ඒ කියන ටෙක්නිකල් කෝ එක නැත්නම් මේන් ටාස්ක් එක කරද්දි ඒකට උදව් කරන පැත්ත තමයි ටෙක්නිකල් සපෝට් එක කියලා කියන්නේ. හැබැයි දැන් අපි ගොඩට මෙතන ටෙක්නිකල් සපෝට් එක ඇවිල්ලා ටෙක්නිකල් කෝ එකට විතරක් නෙමෙයි වෙන වෙන දැන් ටෙක්නිකල් සපෝට් එක කිව්වහම IT සපෝට් එක වෙන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා ගොඩක් දේවල් වලට දැන් টොප් මැනේජ්මන්ට් එකට වෙන්න පුළුවන්, මිඩල් මැනේජ්මන්ට් එකට වෙන්න පුළුවන් ඕනම දෙයකට උදව් කරනවා. හැබැයි අපි එක කන්සර්න් කරන්නේ මේ ටෙක්නිකල් කෝ එකට කරන උදව්වක් විදිහට. ඒතර ඒක තමයි ටෙක්නිකල් සපෝට් එක කියලා කියන්නේ. දැන් මෙතන තියෙනවා units specialized in providing assistance to the organizational outside the operation workflow. ඒ කියන්නේ organization එකේ ඇසිස්ටන්ස් නැත්නම් මොකක් හරි පොඩි හෙල්ප් එකක් උදව්වක් දෙන්න තමයි ඉතින් ටෙක්නිකල් සපෝට් එක තියෙන්නේ. ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් තියෙන්නේ. දැන් ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් මේන්ලි හෙල්ප් කරන්නේ ඕගනයිසේෂන් එකට එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙද්දී ඒකට ඇඩැප්ට් වෙන්න මොකක් හරි අලුත් දෙයක් වුණොත් මොකක් හරි චේන්ජ් එකක් වුණොත් ඒකට අනුව ඇඩැප්ට් වෙන ඒකට අනුව උදව් කරන්න වගේ තමයි ටෙක්නිකල් සපෝට් එක තියෙන්නේ. එතකොට it is responsible for creating innovation in the technical core. ටෙක්නිකල් කෝ එකට මම කියන්නේ දැන් ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් මේන්ලි උදව් කරන්නේ කාටද? ටෙක්නිකල් කෝ එකට. ඔය කියන ටෙක්නිකල් කෝ එකේ නැත්නම් හරි අලුත් චේන්ජ් එකක් අපි හිතමුකෝ ඉල්ලුම අඩු වැඩි වුණා එහෙම මොකක් හරි කියලා ඒ වගේ මොකක් හරි අපි හිතපු නැති වෙලාවක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ මොකක් හරිම සාධකයක් වෙනස් වෙනවා. එතකොට ඒකට අනුව අපි ඇඩැප්ට් වෙන්න ඕන, චේන්ජ් වෙන්න ඕන. අන්න ඒ දේවල් වලට උදව් කරන්න තමයි මේ කියන ටෙක්නිකල් කෝ එක ඉන්නේ. ටෙක්නිකල් කෝ එකේ මේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක ඉන්නේ. දැන් එක්සැම්පල්ස් විදිහට දීලා තියෙන ඉන්ජිනියර්ස්ලා, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ප්‍රොෆෙෂනල්ස්ලා, පබ්ලික් රිලේෂන්ස්, පේරෝල්, ලීගල් කවුන්සල් ඒ වගේ එක එක දේවල්. අනිත් එක තමයි දැන් අපිට හරියටම කියන්න බෑ මොකක් හරි ඕගනයිසේෂන් එකක ටෙක්නිකල් සපෝට් එක මොකද්ද ටෙක්නිකල් කෝ එක මොකද්ද එහෙම කියලා හරියටම කියන්න බෑ. මොකද එක එක ඕගනයිසේෂන්ස් වල ඕක ටිකක් වෙනස් වෙනවා. කියන්නේ ඕගනයිසේෂන් එකෙන් ඕගනයිසේෂන් එකට අනුව ටිකක් ඕක වෙනස් වෙනවා. දැන් ඉස්සරහට කරන් යද්දි කියන්නම් ඒක. ඒතර ඒක තමයි ටෙක්නිකල් සපෝට් එක කියලා කියන්නේ. ටෙක්නිකල් සපෝට් එකකින් එතකොට මේ ටෙක්නිකල් කෝ එකට එතකොට දැන් මෙතන අර එන්වයරන්මන්ට් එකට අනුව ඇඩැප්ට් වෙන්න ටෙක්නිකල් කෝ එක ඇතුලේ අලුතෙන් ඉනෝවේෂන් ක්‍රියේට් කරන්න ওই දේවල් වලට තමයි ටෙක්නිකල් සපෝට් එක තියෙන්නේ. ඊට පස්සේ
සපෝට් කියන එක ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ගත්තහම සාමාන්‍යයෙන් අපි කතා කරන ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට්ම තමයි. ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් වර්ක් ඩොකියුමන්ට් ටිකක් අර ඇඩ්මිනිස්ට්‍රේටිව් දේවල් වලට උදව් කරන තමයි තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එක්සැම්පල් විදියට මොකක් හරි ඕගනයිසේෂන් එකක ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝටිං ඇක්ටිවිටීස් ඇවිල්ලා ක්ලීනින් වෙන්නත් පුළුවන්. නැත්නම් HR ඇක්ටිවිටීස්, කවුන්සලින්, ඔඩිට් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක අර ඕගනයිසේෂන් එකකින් ඕගනයිසේෂන් එකට හැබැයි ටිකක් විතර වෙනස් වෙනවා. දැන් මෙතන ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් කරාම it is responsible for the smooth operation and upkeep of the organization including its physical and human elements. ඒ කියන්නේ අර ඕගනයිසේෂන් එකක් කොහොමද ඒගොල්ලන්ගේ ෆිසිකල් දේවල් ඒ වගේම human elements ඒ කියන්නේ HR කියන ඒවා එක විදිහට ස්මූත්ලි කරගෙන යන ඔපරේෂන්ස් කොහොමද ස්මූත්ලි කරගෙන යන්නේ හැම දෙයකටම අදාළයි ඇඩ්මිනිස්ට්‍රේටිව් කියන එක. දැන් අපි human resource activities ගත්තොත් ඒකෙදි recruit කරන එක, hiring, ඒ වගේම employees ලා train කරන එක, performance management වෙන්න පුළුවන්, maintain activities, development ඒ හැම දෙයක්ම ඇඩ්මිනිස්ට්‍රේටිව් ගණයට තමයි අයිති වෙන්නේ. අර එක එක ඕගනයිසේෂන්ස් වල එතකොට ඔක වෙනස් වෙනවා. ඒක තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් කියන්නේ. එතකොට අර ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් එක එකක්, ටෙක්නිකල් සපෝට් එක එකක්. දැන් අර අපි ඉස්සෙල්ලත් කිව්වා ටෙක්නිකල් සපෝට් එක මේන්ලි උදව් කරන්නේ ටෙක්නිකල් කෝ එකට කියලා. ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් එහෙම නෙමෙයි. ඔපරේෂන්ස් ස්මූත්ලි කරගෙන යන්න, ඒ වගේම තමයි ඕගනයිසේෂන් එකේ තියෙන ෆිසිකල් දේවල් හරියට මේන්ටේන් කරන් යන්න, HR එක ඒ කියන්නේ හියුමන් රිසෝස් වලට උදව් කරන හැම දෙයකටම තියෙනවා. ඊට පස්සේ අපි පොඩි වෙනසක් කතා කරොත් මේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් එකයි ගැන. ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක කියලා කියන්නේ හැමතිස්සෙම ටෙක්නිකල් කෝ එකේ තියෙන පාර්ට් එක. මොකද කිව්වනේ ටෙක්නිකල් සපෝට් එකෙන් හැමතිස්සෙම උදව් කරන ටෙක්නිකල් කෝ එකට කියලා. ඒකෙදි ගොඩාක් වෙලාවට එන්හාන්ස් කරන්නේ ටෙක්නිකල් කෝ එකම තමයි. ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකක් කිව්වහම සපෝට්ස් ටු ඇඩ්මිනිස්ට්‍රේටිව් ෆන්ක්ෂන්ස්. ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ෆන්ක්ෂන්ස් තියෙනනේ ඕගනයිසේෂන් එකක. දැන් එතන ඔපරේෂන් කරන්නත් පුළුවන්, වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ටිකක් අර ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තට උදව් කරන එක තමයි ඉතින් ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් කියලා කියන්නේ. එතකොට ඇක්ටිවිටි එකක් තියෙනවා. එතකොට ඒ ටික තමයි තියෙන්නේ. දැන් මෙතන අපි ටොප් මැනේජ්මන්ට් එකයි, මිඩල් මැනේජ්මන්ට් එකයි, ටෙක්නිකල් කෝ එකයි තියෙනවා. ඒ දෙන්නට උදව් කරන්න තමයි ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකයි ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක. ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකේ තියෙන එලිමන්ට්ස් මින්ස්බර්ග්ට අනුව. එතකොට ඒක තේරුණාද? ඒ පහෙන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද කියන දේ ටෙක්නිකල් කෝ එකයි ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක අතර වෙනස ඒ වගේ දේවල්. අපි කරමු. මෙතන පොඩි ඇක්ටිවිටි එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඇක්ටිවිටි එකේ කියලා තියෙන list down the 5 elements of organizational configuration for the following organization. දැන් organization ගොඩාක් දීලා තියෙනවා. ඒකේ තියෙන මේ elements ටික කියන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් එතකොට අපිට හිතන්න පුළුවන් හොස්පිටල් එකක් වගේ වුණාම ඒකේ තියෙන ටෙක්නිකල් කෝ එක තමයි මෙඩිකල් සර්විසස් දෙන එක. ඊට පස්සේ මෙඩිකල් සර්විස් එක දෙන එක. එතකොට ඒකේ টොප් මැනේජ්මන්ට් එක ඇවිල්ලා ওই රෝහල් කියන්නේ ඉන්නෝනේ අධ්‍යක්ෂක කෙනෙක්. ඒ වගේ කවුරු හරි නේ. ඊට පස්සේ මිඩල් මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් හොස්පිටල් එකක් ගත්තාම ටෙක්නිකල් කෝ එක වෙන්නේ මෙඩිකල් සර්විස් නේ. එතකොට නිකන් ක්ලීනින් වගේ දෙයක් ගත්තොත් හොස්පිටල් එකක ටෙක්නිකල් සපෝටිං ස්ටාෆ් එකට අයිති වෙන්න පුළුවන්. ඇඩ්මිනිස්ට්‍රේටිව් කිව්වහම ඉතින් අර ඔක්කොම ඩොකියුමන්ට් කියන්නේ ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ අර ලෙඩ්ඩු ගැන ওই වාර්තා තියාගෙන යන වේ. එතකොට ડોක්ටර්ස්ලා ඉන වෙලාවල් වලට ඒ වගේ අර ඉතින් ඔක්කොම ඩොකියුමන්ටේෂන් වගේ හැන්ඩල් කරන එක වෙන්න පුළුවන් ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ටාෆ් එකට අයිති වෙන්නේ. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ අපිට හරියටම කියන්න බෑ මේ ඕගනයිසේෂන් එකේ ඒ කියන්නේ එක ඕගනයිසේෂන් එකක එක දෙයක් ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ටාෆ් එකට අයිති වෙනවා. ඒ වැඩේම තව ඕගනයිසේෂන් එකක ඒක නිකන් ටෙක්නිකල් එකට අයිති වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි ගත්තොත් ක්ලීනින් කියන එක. ක්ලීනින් කියන එක අපි හොස්පිටල් එකක් ගත්තොත් ඒක ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක්. මොකද හොස්පිටල් එකක් ගත්තාම අපි දන්නවා මොකද්ද ටෙක්නිකල් කෝ එක. ටෙක්නිකල් කෝ එක වෙන්නේ මෙඩිකල් සර්විසස් නේ. බෙහෙත් කරන එක ඒ වගේ දේවල්. එතකොට ක්ලීනින් කියන්නේ ගොඩාක් වැදගත්. පිරිසුදු බව ඒක ගොඩාක් වැදගත් හොස්පිටල් එකක. එතකොට ක්ලීනින් කියලා කියන්නේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකට අයිති දෙයක්. හැබැයි ඔක බැංකුවක ගත්තොත් ක්ලීනින් කියන එක ඒක නිකන් ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් දෙයක් වගේලු. අපි HR කියන එක ගත්තොත් HR කියන එක නිකන් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක නැත්නම් අපි ගත්තොත් මොන හරි දෙයක් කියන්නේ ප්‍රොඩක්ෂන් වගේ තියෙන තැනක HR කියන එක නිකන් සමහර ලාවට ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකට අයිති වෙන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් ලොකු කම්පැනි එකක අපි හිතමුකෝ මල්ටිනේෂනල් කම්පැනි එකක් කියලා. මල්ටිනේෂනල් කම්පැනි එකක HR කියලා කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් දෙයක් නෙමෙයි. මිඩල් මැනේජ්මන්ට් එකට අයිති දෙයක්. අර ඒ වගේ කියන ඕගනයිසේෂන් එක අනුව නැත්නම් ඒ තියෙන දේවල් අනුව කියන්නේ එක එක ෆන්ක්ෂන්ස් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහරලාට ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් එකට අයිති, සමහරලාවට ටෙක්නිකල් කෝ එකට, ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකට ඒ වගේ එක එක ඒවාට අයිති. අපි මේ මොකට අයිති වෙනවද කියලා අපි මේන්ලි බලන්නේ අපේ කියන්නේ අර මේ
what is the main activity ඕනම organisation එකක තියෙන main activity එක තියෙනවානේ technical core එක වගේ අන්නේ main activity එක දිහා තමයි අපි focus කරන්නේ main activity එක දිහා බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් නේ දැන් මේක mainly මොකක් හරි activity හරි එහෙනම් පටන් ගමු හරි ඒ කියන්නේ මම කිව්වේ මේකයි එතන දැන් අපිට කියන්න බෑ ඔව් ඒක තමයි හරියට හරි thank you මතක් කරාට මෙහෙමයි දැන් මම එතන කිව්වේ මේකයි. දැන් සමහර organizations වල සමහර organisation වල ඒ කියන්නේ අර technical support එකක් වෙන activity එකක් තව organisation එකක administrative support staff එකට අයිති වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර දැන් example එකක් විදිහට අපි ගමු cleaning කියලා. cleaning කියන එක අපි organisation දෙකකින් ගමු. දැන් අපි ගමුකෝ cleaning කියන එක ඇවිල්ලා hospital එකකයි බැංකුවකයි කියලා. දැන් අපි දන්නවා බැංකුවක වගේ වුණොත් නෑ hospital එකක වගේ වුණොත් cleaning කියන දේ ගොඩක් වැදගත්. මොකද දැන් අපි දන්නවා hospital එකක technical core එක නැත්තම් main function එක වෙන්නේ මොකද්ද? treatment කරන එක. ඒ කියන්නේ අර cleaning කියන දේ hospital එකක ගොඩක් වැදගත්නේ. එතකොට cleaning කියන එක hospital එකක අයිති වෙන්නේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකට. මොකද ටෙක්නිකල් කෝ එකට ලොකු උදව්වක් කරන නිසා. හැබැයි බැංකුවක ගත්තොත් බැංකුවක මේන් ඇක්ටිවිටීස් වෙන්නේ මොනවද? ඒ කියන්නේ කස්ටමර්ස්ලාත් එක්ක ගනුදෙනු කරන එක, ලෝන් එකක් දෙන එක, ඒ වගේ දේවල් ඉතින්. ඒතකොට ක්ලීනින් කියන එක එතන ඇවිල්ලා නිකන් ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකක්. අර ඒකයි. ඒ කියන්නේ අර අපිට කියන්න බෑ හරියටම හැම ඕගනයිසේෂන් එකම ක්ලීනින් කියන්නේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකකට අයිති වෙන දෙයක් කියලා අපිට කියන්න බෑ. අර ඕගනයිසේෂන් එකෙන් ඕගනයිසේෂන් එකට ටිකක් එක වෙනස් වෙනවා. අපි හැමතිස්සෙම බලන්න ඕන මොකද්ද ඕගනයිසේෂන් එකක තියෙන මේන් ඇක්ටිවිටි එක. සාමාන්‍ය මොකද්ද ටෙක්නිකල් කෝ එක වගේ. ඒකත් එක්ක තමයි අපිට කියන්න පුළුවන් මේක ටෙක්නිකල් කෝ එකට ටෙක්නිකල් ස්ටාෆ් එකට අයිති වෙන දෙයක්ද නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ටාෆ් එකට අයිති වෙන දෙයක්ද කියලා. ඒතර ඉතින් මෙන්න මේකේ ටිකක් ඕනම් බලන්න මේ මේකේ කේවැ අපිට කිව්වා ඉතින් අර පහ කියන්නේ කියලා. ඒ කිව්වේ මින්ස්බර්ග්ගේ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එකේ තියෙන එලිමන්ට්ස් ඊට පස්සේ තව කිව්වා මින්ස්බර්ග් ඕගනයිසේෂනල් ටයිප්ස් කිව්වා. එතකොට මින්ස්බර්ග්ගේ ඕගනයිසේෂනල් ටයිප්ස් ගැන කතා කරාම ටයිප්ස් පහක් තියෙනවා. අරක තව ඕන එක්සැම්පල් එකක් කියනනම් අපේ කැම්පස් එකෙන් අපේ කැම්පස් එක මෙන්න මේකෙන් ගත්තොත් එලිමන්ට්ස් පහ ගත්තොත් දැන් කැම්පස් එකක් යුනිවර්සිටි එකක් වගේ ගත්තොත් යුනිවර්සිටි එකක මේන් ඇක්ටිවිටි එක වෙන්නේ නැත්නම් කෝ ඇක්ටිවිටි එක වගේ වෙන්නේ এডুকেෂන් සර්විස් එක. ඔක්කොම ඒ කියන්නේ ටෙක්නිකල් කෝ එක වෙන්නේ ඔක්කොම ඇකඩමික්ස් ලෙක්චර්ස්ලා උගන්වන ඒ හැම කට්ටියම තමයි ටෙක්නිකල් කෝ එකට අයිති වෙන්නේ. එතකොට අපි ගත්තොත් টොප් මැනේජ්මන්ට් එකට අයිති වෙනවා VC වගේ. ඊට පස්සේ ස්ටුඩන්ට් affairs unit documentation ඒ kind staff වගේ සාමාන්‍යයෙන් academic කියන්නේ administrative support staff එකට technical support staff එකට අයිති වෙන දෙයක් තමයි IT division එක වගේ. ඒ වගේ එක එක organisation වල ඒවා වෙනස් වෙනවා. ඒක යුනිවර්සිටි එකක සාමාන්‍යයෙන් වෙන දේ. ඊට පස්සේ අපි ගත්තොත් දැන් මින්ස්බර්ග් අර කිව්ව එලිමන්ට්ස් පහට අමතරව එයා කියලා තිනවා ඕගනයිසේෂනල් ටයිප්ස් පහක් ගැන. එන්ටර්ප්‍රීනියුවල් ස්ට්‍රක්චර් එක, මැෂින් බියුරොක්‍රසි, ප්‍රොෆෙෂනල් ඕගනයිසේෂන්, ඩයිවර්සිෆයිඩ් ෆෝම්, ඇඩ්හොක්‍රසි or ඉනෝවේටිව් ඕගනයිසේෂන්. එතන අපි මේ ඕගනයිසේෂන්ස් වල තියෙන ඒ කියන්නේ අර දැන් අපි අර කතා කරපු එලිමන්ට්ස් පහ තියෙනනේ. ඒ ඕගනයිසේෂන් වල මේන්ලි ඒ කියන මේ එලිමන්ට්ස් ටික කොහොමද වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් වගේ පොඩි පිරිසක් තමයි ඉන්නේ. නැතු ඕක මැනේජ් කරන්න තව මිඩල් මැනේජර් කෙනෙක් එහෙම නැහැනේ. සාමාන්‍යයෙන් ඇත්තටම වැඩ කරන්නේ ඔක්කොම ඇඩ් හොක් මැනර් එකට. ඇඩ් හොක් මැනර් කියලා කියන්නේ අර ඊයේ කිව්වා එහෙම හරියටම ෆෝමල් විදිහට එහෙම වැඩ කරන්නේ නැහැ. ටැරිල් ගිව්ලා වගේ ගොඩක් ෆ්ලෙක්සිබල් ඕගනයිසේෂන් එකක් easily change කරන්න පුළුවන්. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. මේ consist mainly of a top manager and workers in the technical core. technical core එකේ ඉපදෙනෙක් ඉන්නවා. top manager කෙනෙක් ඉන්නවා. middle manager කෙනෙක් නැහැ. managed and coordinated by direct supervision from the top. top manager ඉන්නවනේ නැත්නම් ඕනර් වගේ එයාම තමයි ඔක්කොම සුපර්වයිස් කරන්නේ. පොඩි රෙස්ටුරන්ට් එකක් ගත්තොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕනර් ඉන්නවා. එයාගේ යටතේ වැඩ කරන 3 දෙනෙක් විතර ඉන්නවා. middle manager කෙනෙක් නැහැ. එතකොට අර වැඩ කරන 3 දෙනාව සුපර්වයිස් කරන්නේ coordinate කරන්නේ කවුද? top එකෙන්. ඒ කියන්නේ මේ ඕනර් වගේම තමයි. pew support staff ඒ වගේම තමයි ඒ කියන්නේ අර පොඩ්ඩක් විතර ඉන්නවා කියන එක. primary goal of the organization is to survive and become established. ඒ කියන්නේ දැන් එන්ටර්ප්‍රීනියුවල් ස්ට්‍රක්චර් එකක් වුණාම දැන් බිස්නස් එක පටන් ගත්ත ගමන් වගේ එතකොට ඒගොල්ලන්ට ඕන ඒගොල්ලන්ගේ ගෝල් එක තමයි ඕගනයිසේෂන් ටයිප්ස් ඒ කියන්නේ මේ ටිකනේ
එහෙම නෑ. ඒ කියන්නේ මේ එක එක ටයිප්ස් වල දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු එලිමන්ට්ස් තියෙනවනේ. එලිමන්ට්ස් 5. ඒ 5 එකිනෙකට වෙනස්. දැන් මේක තාම පළවෙනි එක නිසා තේරෙයි පොඩ්ඩයි කියලා තියෙන්නේ. හැබැයි දැන් අර වෙන වෙන ඕගනයිසේෂන්ස් වලට ඒ කියන්නේ දැන් තව එක එක ටයිප්ස් තියෙනවනේ. අපි ඉස්සරහට තව ටයිප්ස් 4ක් කතා කරනවනේ. ඒ ටයිප්ස් 4 ගත්තාම ඒවයි එලිමන්ට්ස් වෙනස්. එතකොට ඒවර තියෙන එන්වයරන්මන්ට් එක වෙනස්. එහෙම ඉතින් අර විස්තර තමයි කියලා තියෙන්නේ නිකන් කැරක්ටරිස්ටික්ස් වගේ. ඒ ටික තමයි ඉතින් තියෙන්නේ. few support staff එකක්. එතකොට දැන් entrepreneurial structure එකක් වුණාම මතක තියාගන්න small restaurant කියන example එක වගේ. ඒගොල්ලන්ගේ goal එක තමයි survive වෙන එක. ඒ වගේම තමයි industry එක ඇතුළේ ටිකක් establish වෙන එක ටිකක් පරණ හොඳ establish වෙච්ච restaurant එකක් වෙන එක වගේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර ad hoc manner එකක් තියෙන. ඒ කියන්නේ අර ගොඩාක් formalization specialization නැහැ නේ. ගොඩාක් documents තියාගෙන යන්නේ. නැත්නම් අර division of labor දැන් තුන් දෙනෙක් ඔය සේවකයෝ තුන් දෙනාව ලොකුවට ස්පෙෂලයිසේෂන් කරන්න පුළුවන්. එක එක ඩිවිෂන් වලට නැත්නම් එක එක වැඩේ ඔයා ඔන්න මේ ටාස්ක් එක විතරක් කරනවා. ඔයා ඒලවල විතරක් කරන්න. එහෙම කරන්න බෑනේ. අර ලොකුවට එහෙම ස්පෙෂලයිසේෂන් එකක් වෙනම කැටගරි එකක් නිදිස්සල එක වගේ. ඔව් ඒ වගේ තමයි. ඕගනයිසේෂන් ටයිප් කියන්නේ එකක්. එතකොට ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකේ තියෙන එලිමන්ට්ස් කියන්නේ එකක්. ඒ වගේ. වෙන වෙන ඒවා ඉතින් මේවා. මේන්ලි තියෙන්නේ අර අපි අර ඉස්සර කතා කරපු එලිමන්ට්ස් ටික මේ හැම ස්ට්‍රක්චර් එකකම තියෙනවා. අඩු වැඩි විදිහට සමහර ඒවායි මේ පහම තියෙනවා. අර ඉස්සර කතා කරපු එලිමන්ට්ස් පහම. ඊට පස්සේ දැන් මෙන්න මේක වගේ ගත්තොත් ඉතින් පහම තියෙනවා. හැබැයි මේක ගත්තොත් ඉතින් ඔයාලට පේනවා ඔක්කොම නැහැ. පහම ටිකක් සමහර ඒවා අඩුයි. ඒ වගේ මේකේ ටිකක් හතරක් එකතු වෙලා වගේ තියෙනවා. අර එලිමන්ට්ස් ටික වෙනස් වෙනස් විදිහට තමයි මේ ටයිප්ස් වල තියෙන්නේ. ඒක තමයි කතා කරේ. ඒකයි අර මේ මුලින් එලිමන්ට්ස් ටික කතා කරලා පස්සේ මේක කතා කරන්නේ. හරි එතකොට ඒක තමයි කියන්නේ දැන් එතකොට අර මං කියවන ෆෝමලයිසේෂන් ගොඩාක් ඩොකියුමන්ට්ස් හිතන්න පොඩි රෙස්ටෝරන්ට් එකක් කියලා ගොඩක් පොඩි ඩොකියුමන්ට්ස් තියාගෙන යනවාද එහෙම නෑනේ නේ හැම කස්ටමර් ගැනම තොරතුරු එකතු කර ගන්නවද එහෙම නෑ ස්පෙෂලයිසේෂන් කියන එකත් එහෙමයි ස්පෙෂලයිසේෂන් කියලා කියන්නේ අර ඩිවිෂන් ඔෆ් ලේබර් කියන එකනේ සේවකයන්ව එක එක වැඩවලට යොදවනවා දැන් පොඩි රෙස්ටෝරන්ට් එකක මං ඉස්සෙල්ලත් කිව්වා එහෙම සේවකයෝ 3 දෙනයි කියලා හිතන්නකෝ ඉන්නේ ওই 3 දෙනාව වෙනමම කියනවාද ඔයා මේ වැඩේ විතරක් කරන්න ඔයා මේ වැඩේ විතරක් කරන්න ඔයා සර්ව් කරන්න එහෙම නෑනේ ටිකක් අර ඇඩ් හොක් මැන එකක් එතකොට තියෙන්නේ හොඳ කියන්නේ ඩයිනමික් එන්වයරන්මන්ට් එකක් නැත්නම් අපි ගමුකෝ වෙනස් වෙන පරිසරයක් කියලා. ඒ වගේ පරිසරයකට මේක මැච් වෙනවා. එන්ටර්ප්‍රීනියර් ස්ට්‍රක්චර් එක. මොකද මේකේ ගොඩක් අර ෆ්ලෙක්සිබල් ගතිය වැඩි. හරිම සිම්පල් නේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉන්න සේවකයව ඔයා මොකක් හරි වැඩක් කරකට නම් ඔයාට අනිත් වැඩේ කරන්න පුළුවන්. හරිම ෆ්ලෙක්සිබල්, හරිම සිම්පල්. මොකක් හරි දෙයක් වෙනස් වුණොත් ඔයාට හරිම ලේසියෙන් එකට ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඒකට හොඳ ඩයිනමික් එන්වයරන්මන්ට් එකක් එක්ක මැච් වෙනවා එන්ටර්ප්‍රීනියර් ස්ට්‍රක්චර් එක. කිව්වා টොප් මැනේජ්මන්ට් එකේ ඉන්නවා කවුද ඔය එක ඉන්නවා টොප් මැනේජ්මන්ට් ඔය එක සුපර්වයිස් කරන්නේ ගෝල් එක මොකද්ද තියෙන්නේ සාමාන්‍ය මොන වගේ එන්වයරන්මන්ට් එකකද ඒ වගේ මතක තියාගන්න නිකන් තියෙන නෝමල් ලක්ෂණ තමයි හැම එකෙම තියෙන ඉතින් ෆෝමලයිසේෂන් ස්පෙෂලයිසේෂන් වෙන්නේ කොහොමද ඔය ටික තමයි කතා කරන්නේ ඊට පස්සේ කතා කරනවා මැෂින් බියුරොක්‍රසි කියන එක. දැන් අපි මෙතන කිව්වා ad hoc manner එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මැෂින් බියුරොක්‍රසි කතා කරොත් මැෂින් බියුරොක්‍රසි කියන්නේ අර එන්ටර්ප්‍රීනියුවල් එකේ ඔපොසිට් පාර්ට් එක. මොකද ගොඩක් දැන් මෙතන අපි කියන්නේ පොඩි ඕගනයිසේෂන් එකක් පටන් ගත්ත ගමන් වගේ කියලානේ. හැබැයි මෙතන එහෙම නැහැ. මැෂින් බියුරොක්‍රසි කිව්වහම එන්ටර්ප්‍රීනියුවල් එකේ තියෙන ඔපොසිට් පාර්ට් එක ගොඩක් ලාර්ජ් ඕගනයිසේෂන් එකක්. මෙතන අර එලිමන්ට්ස් ඔක්කොම තියෙනවා. දැන් අපි මෙතන කියන්නේ මිඩල් මැනේජ්මන්ට් එකක් නැහැ වගේ කියලා. මෙතන එහෙම නැහැ. මිඩල් මැනේජ්මන්ට් එකේ ඔක්කොම එලිමන්ට්ස් තියෙනවා. ප්‍රොඩක්ෂන් එක සාමාන්‍යයෙන් දැන් ලොකු ඕගනයිසේෂන් එකක්. ප්‍රොඩක්ෂන් එක ලාර්ජ් ස්කේල් එකකින් මැසිව් ස්කේල් එකකින් මහා පරිමාණයෙන් කරනවා. එක්සැම්පල් එකක් විතර ගත්තොත් ඉතින් ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක ඒ වගේ අර හැම දෙයක්ම ෆෝමලයිස් කරලා තියෙනවා. මේ තියෙන්නේ ගොඩක් ලාර්ජ් ගොඩක් මැචුවර් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් කාලයක් ඉන්න එකක්. And the technical core is often oriented to mass production ලොකු නිෂ්පාදනයක් එකපාර කරනවා මහා පරිමාණයෙන් කරනවානේ ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම තියෙනවා ටෙක්නිකල් එක ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිපාර්ට්මන්ට් හැම දෙයක්ම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර එලිමන්ට්ස් පහම ලොකුවට තියෙනවා ඒ වගේම තමයි මිඩල් මැනේජ්මන්ට් එක නැරෝ මිඩල් මැනේජ්මන්ට් ඒරියා රිෆ්ලෙක්ට් ද ටෝල් හයිරාකි ඒ කියන්නේ අර කියන්නේ මිඩල් මැනේජ්මන්ට් එක කියනවා දැන් අර ටෝල් හයිරාකි එකක් තියෙනවා මොකද අපිට පේනවා මෙතන මේ ටොප් මැනේජ්මන්ට් එකේ ඉන්නවා මෙතන ටෙක්නිකල් කෝ එකේ ඉන්නවා මිඩල් මැනේජ්මන්ට් එකක් තියෙනවා ටෝල් හයිරාකි එකක් තියෙන්නේ ඒ වගේම තමයි ගොඩක් ෆෝමලයිසේෂන් කියන එක එක්ස්ටෙන්සිව් ඒ කියන්නේ ලොකුවට ෆෝමලයිසේෂන් ස්පෙෂලයිසේෂන් කියන දේවල් තියෙනවා ප්‍රයිමරි ගෝල් එක වෙන්නේ එෆිෂන්සි දැන් අපි මෙතන කිව්වා ප්‍රයිමරි ගෝල් එක උනේ මොකද්ද ඕගනයිසේෂන්
සර්වයි වෙන එක විතරයි. මොකද තාම පොඩි ඕගනයිසේෂන් එකක්නේ. සර්වයි වෙලා ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද අපි එස්ටැබ්ලිෂ් වෙන්නේ? කොහොමද ටිකක් නම හදාගන්නේ? දැන් මැෂින් බියුරොක්‍රසි කියන එක හොඳ ලාර්ජ් ඕගනයිසේෂන් එකක් හොඳට මැචුවර් වෙච්ච එකක්. කාලයක් තිස්සේ ඉන්ඩස්ට්‍රි එකේ පරණ එකක්. ඉතින් ඒගොල්ලන්ට ගෝල් එක වෙන්නේ එෆිෂන්සි. එෆිෂන්සි කියලා කියන්නේ නිකන් ලෝ කොස්ට් එකකින් අපි කොහොමද වැඩේ කරගන්නේ අන්න ඒ වගේ එකක් නේ. දැන් මෙතනදී අපි කිව්වා එන්ටර්ප්‍රීනියර් එකක් ගොඩක් වෙලාවට මැච් වෙනවා කියලා මේ ඩයිනමික් එන්වයරන්මන්ට් එකකට වෙනස් වෙන පරිසරයකට ගැලපෙනවා කියලා. හැබැයි මැෂින් බියුරොක්‍රසි කිව්වහම අපිට පේන කිසි ෆ්ලෙක්සිබල් ගතියක් නැහැ. vertical hierarchy ගන්නේ ලොකුවට formalization, specialization හැමදේම තියෙනවා. දැන් හදිස්සියේ වෙනසක් වුණොත්, ඒ කියන්නේ හදිස්සි මොකක් හරි change එකක් වුණොත් වෙනස් වෙන හරි අමාරුයිනේ. එහෙනම් මේ වගේ මැෂින් බියුරොක්‍රසි එකක් ගැලපෙන්නේ stable environment එකකට. නැතුව dynamic environment එකකට නෙමෙයි. මේ bureaucracy is not adaptable. අර වෙනස් වෙන්න බෑ. ලේසියෙන් adapt වෙන්න, change වෙන්න බෑ. ඒ නිසා dynamic environment එකක මේක unsuccessful. මේක ගොඩක් වෙලාවට match වෙන්නේ stable environment එකකට තමයි. ඒතර entrepreneurial කියන එකේ opposite වගේ කොටසක් කියන්නේ විරුද්ධ පැත්ත තමයි machine bureaucracy කියලා කිව්වේ. machine bureaucracy එකක් කියන්නේ සාමාන්‍යයෙන් traditional organization එකක් වගේ කියන්න පුළුවන්. large scale එකකින් operations වෙනවා කියලා කියන්න ඕන. එතකොට ඒකේ තේරුම් නැති වගේ තියෙනවද මේ දෙකේ? හරි මේ ප්‍රශ්න කරන් යන්නම් එහෙනම්. මැෂින් බියුරොක්‍රසි හරි ඊට පස්සේ ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි කියන එක ගත්තාම ඒකෙදි වෙන්නේ මොකද්ද? හිතන්නකෝ එක්සැම්පල් එකක් විදිහට අපි ගමුකෝ මෙඩිකල් ක්ලිනික් එකක්. නැත්නම් ඔය තමයි අපි ක්ලිනික් එක මෙඩිකල් ක්ලිනික් එකක් ගමුකෝ. ඔය කියන මෙඩිකල් ක්ලිනික් එකේ ටෙක්නිකල් කෝ එක වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එනේ ඉන ලෙඩුන්ට ට්‍රීට්මන්ට් කරන එක. එතකොට ඔය කියන මෙඩිකල් ක්ලිනික් එකක් වගේ ගත්තොත් එහෙනම් හොස්පිටල් එකක් වගේ ගන්නත් ඒගොල්ලන්ගේ ටෙක්නිකල් කෝ එක කරන්නේ ප්‍රොෆෙෂනල්ලා. ඒ සබ්ජෙක්ට් එක ගැන ගොඩාක් නොලෙජ් එකක් තියෙන ස්කිල්ෆුල් ප්‍රොෆෙෂනල්ස්ලා තමයි ටෙක්නිකල් කෝ එකේ ඉන්නේ. ඒක තමයි ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි කියලා කියන්නේ. දැන් ඔඩිට් ෆර්ම් එකක් වගේ ගත්තත් මේන්ලි ඔඩිටින් කරන්නේ ඒ සබ්ජෙක්ට් එක ගැන හොඳ දැනුමක් තියෙන ඔඩිටර්ස්ලා ඒ වගේ. එතකොට මේ වගේ ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි වගේ ඕගනයිසේෂන් එකක් කන්සිස්ට් වෙන්නේ. ඒක අර ඉන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල්ලා, টপ මැනේජ්මන්ට් එකේ ඉන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා. එතකොට අර මේ දැන් මේ ඉන්නේම ප්‍රොෆෙෂනල්ස්ලානේ. කියන්නේ ඉන්නේම ප්‍රොෆෙෂන් කට්ටිය. ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන අය. ඒ නිසා හැම ලොකුවට මේ ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් ඕන වෙන්නේ නැහැ. සමහර වෙලාවට පොඩිට ඕන වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් ඕනේ නැති වෙන්නම පුළුවන්. හැබැයි ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක ඕන වෙනවා. මොකද දැන් අපි මෙඩිකල් ක්ලිනික් එකක් ගත්තොත් need admin එතකොට support need administrative support staff ඒක කියනවා. කියන්නේ මෙඩිකල් ක්ලිනික් එකක් වගේ ගත්තොත් අපේ ටෙක්නිකල් කෝ එකේ ඉන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රොෆෙෂනල්. කියන්නේ ડોක්ටර්ස්ලා වගේ. එතකොට දැන් ඉච්චර ඒ සබ්ජෙක්ට් එක ගැන ලොකු නොලෙජ් එකක් තියන අය ඉදිද්දි ඒගොල්ලන්ට වෙනමම ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් ඕන වෙන්නේ නැහැ. මේ පේනවනේ මෙතනනේ টপ මැනේජ්මන්ට් එක ඉන්නවා. ඒ වගේම තමයි ටෙක්නිකල් කෝ එකේ ඉන්නවා. මේ ටෙක්නිකල් කෝ එකේ ඉන්නේ සම්පූර්ණම ප්‍රොෆෙෂනල්ස්ලා. ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන අය. ඉතින් එච්චර ප්‍රොෆෙෂන් කට්ටිය එච්චර දැනුමක් තියෙන අය ඉදිද්දි ඒගොල්ලන්ට වෙනම ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක් ඕනේ නැහැ නේ. මේ පේන ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක හරිය චූටි කැලලක් තියෙනවා. මොකද එහෙම ලොකුවට ඒගොල්ලන්ට එහෙම හෙල්ප් එක ඕනේ නැහැ. හැබැයි ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක බලන්නකො මේ කොටස ලොකුයි. මොකද අනිවාර්යෙන් දැන් මෙඩිකල් ක්ලිනික් එකක් වුණත් ඒගොල්ලන්ට ගොඩක් අර ඩොකියුමන්ටේෂන් අනිත් ඒ හෙල්ප් එක ඕන. මේ තියෙන්නේ the size and power of the technical core which is made up highly skilled professional. මේ කියන technical core එකේ size එක ඒ වගේම තමයි මේකේ power එක සම්පූර්ණම බලය තියෙන කාගේ අතේද? ඒ professionals ලා අතේ. හොඳට ඒක ගැන knowledge එකක් තියෙන අය. එතකොට කියනවා technical support staff එක තියෙනවා මේ පොඩි කොටස. මේක ඇවිල්ලා සමහරලාට නැතිලු. සමහර organisation වල සමහර professional bureaucracy වල මේ කොටස නැහැ. සමහර වෙලාවට මේ චූටි කැලලක් තියෙන්න පුළුවන්. මොකද because professional make up the bulk of the organization. ඒ කියන්නේ මේගොල්ලන්ට අර මම ඉස්සර ගාව හොඳ දැනුමක් තියෙන නිසා. ඒ වගේම තමයි මෙතනදී ගොඩක් අර මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඕගනයිසේෂන් එකේ තියෙන මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඇක්ටිවිටීස් ඒ දේවල් රූට් කරන්නේ. ඒ දේවල් වලට වැදගත් වෙනවා. එතකොට දැන් අපි කියවනේ දෙකේම ගෝල්ස් කිව්වා. මේකේ ගෝල් එක ඇවිල්ලානේ මතක ඇති මේ එන්ටර්ප්‍රීනියර් එකේ ගෝල් එක උනේ මොකද්ද? ඕගනයිසේෂන් එක ඇවිල්ලා මේ ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන එක. මෙතන මේගොල්ලන්ට ඕන උනේ මොකද්ද? මොකද්ද ඕනේ? මොකක් හරි efficiency එක. goal of efficiency. මෙතන goal එක වෙන්නේ මොකද්ද? effectiveness එක. ඒ වගේම තමයි quality එක. quality එක කියලා කියන්නේ දැන් ලෙඩෙක්ට බෙහෙත් දුන්නොත් ඒ කියන්නේ හොඳට quality එක අනිවාර්යයෙන්ම තියෙනවනේ. ඒ වගේම තමයි effectiveness ගතිය තියෙන්න ඕන. ඒ වගේම තමයි මෙතනක් තියෙනවා. දැන් අපි මේකෙත් කිව්වනේ මැෂින් බියුරොක්‍රසි එකක අපි කිව්වා ගොඩාක් ස්පෙෂලායිසේෂන් ෆෝමලයිසේෂන් තියෙනවා කියලා. ඒ වගේම තමයි ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි කියන එකෙත් ස්පෙෂලායිසේෂන් ෆෝමලයිසේෂන් කියන එක තියෙනවා. හැබැයි එහෙම අර ස්පෙෂලායිසේෂන් ෆෝමලයිසේෂන් කියන එක තිබ්බට මේකින් අර ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවනේ. ප්‍රොෆෙෂනල්ලට ලොකු ඔටොනොමි එකක් තියෙනවා. මොකද දැන් හිතන්නකො නිකන් මෙඩිකල් ක්ලිනික් එකක
කවුරු හරි ඩොක්ටර් කෙනෙක්නේ ප්‍රොෆෙෂන් කෙනෙක්. ඒ කියන්නේ යට සබ්ජෙක්ට් එක ගැන හොඳ knowledge එකක් තියෙන ඩොක්ටර් කෙනෙක්. එයා තමයි ඔක්කොම ටෙක්නිකල් කෝ එකේ ඉන්නේ. හැබැයි ෆෝමලයිසේෂන් ස්පෙෂලයිසේෂන් තියෙනවා. ඩොකියුමන්ට් හැන්ඩල් කරන ඒවා තියෙනවා. එතකොට නර්ස්ලා ඒ කට්ටිය කවුරු හරි ඉන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන වෙනම වැඩ කරන් ඉන්නවා. එහෙම ඉන්නවා. ඒ කියන්නේ ෆෝමලයිසේෂන් ස්පෙෂලයිසේෂන් කියන එක තියෙනවා. හැබැයි ඔටොනොමි එක ගොඩාක් අර ඔටොනොමි එක තියෙන ඩොක්ටර්ට. ඩොක්ටර්ට ඕන නම් අර සාමාන්‍ය ලියපු බෙහෙතක් ආපහු පොඩක් වෙනස් කරන්න. අර ඒ වගේ ටිකක් අර ලොකු ඔටොනොමි එකක් තියෙනවා. මොකද ටෙක්නිකල් කෝ එකේ ඉන්නේ ප්‍රොෆෙෂනල් කට්ටිය නිසා, ප්‍රොෆෙෂනල් පීපල්ස්ලා නිසා. Professional organization typically provide service rather than tangible goods. දැන් සාමාන්‍යයෙන් professional bureaucracy organizations ඇවිල්ලා ගොඩක් වෙලාවට product oriented ඒවා නෙමෙයි, product එකක් දෙන එකක් නෙමෙයි, ගොඩක් වෙලාවට service එකක්. දැන් අපි ගත්ත examples වල උනත් අංකව මෙඩිකල් ක්ලිනික් එකක් ඒකෙන් දෙන්නේ මෙඩිකල් සර්විස් එක. ඊට පස්සේ ඔඩිට් කියන සර්විස් එකක් නේ. ඒ වගේ ගොඩක් කම්ප්ලෙක්ස් එන්වයරන්මන්ට් එකක වල ඉන්නවා ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි කියන ඒවා. කම්ප්ලෙක්ස් එන්වයරන්මන්ට් වල ඉන්නවා. මොකද අපි කිව්වොත් ඒකේ ඉන්නේ අර ගොඩක් ප්‍රොෆෙෂනල් අයනේ. සබ්ජෙක්ට් එක ගැන හොඳ නොලෙජ් එකක් තියෙනවා. ඉතින් කම්ප්ලෙක්ස් සිටුේෂන් එකක් වුණත් ඒගොල්ලන්ට හැන්ඩල් කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි කියලා කියන්නේ. අර කිව්ව කට්ටිය ඔක්කොම ඉන්නවා. টপ මැනේජ්මන්ට් එක, ඊට පස්සේ ටෙක්නිකල් කෝ, ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක ලොකුවට ඉන්නවා. ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක අපි ගෝ එක්ක මේ කැලේ නැහැ. නැත්තම් චූටි කොටසක් තියෙනවා. ටෙක්නිකල් කෝ එකේ මේන්ලි ඉන්නේ කවුද? ප්‍රොෆෙෂනල් අය. ඊට පස්සේ ස්පෙෂලයිසේෂන් ෆෝමලයිසේෂන් තියෙනවා. හැබැයි ලොකුවට ඔටොනොමි එක තියෙන කාටද? ප්‍රොෆෙෂනල් අතේ. මේක කම්ප්ලෙක්ස් එන්වයරන්මන්ට් එකකට මැච් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන්නේ සර්විස් ඕගනයිසේෂන් තමයි ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි ගන්නට අයිති වෙන්නේ. ටැන්ජිබල් ගුඩ්ස් වලට වඩා. ඒක තමයි එතන තියෙන්නේ ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි. ඊට පස්සේ diversified form. Diversified form කියන එක ගත්තොත් අපි example එකක් විදිහට ගත්තොත් දැන් diversified form කියන එකේ කිව්ව මොකද්ද? conglomerates කියලා එකක් කිව්ව වචනයක්. conglomerates කියලා. diversified form කියන්නේ මෙහෙම දෙයක්. අපි ගත්තොත් JKH එක John Keel Holdings ගත්තොත් ඒගොල්ලෝ ඇවිල්ලා එක types ඒ කියන්නේ එක various business කරනවනේ. දැන් ගත්තොත් ඒගොල්ලන්ගේ එක set එකක් තියෙනවා IT වල. තව ඒගොල්ලෝ hotel industry එකේ වැඩ කරනවා, FMCG වල, aviation. ඒ වගේ අර එක various type businesses කරනවනේ. ඒ වගේ තව අපි ගත්තොත් හේමා, සේරිස් ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලන්ටත් එක කියන්නේ industries නැත්නම් එක sectors තියෙනවා. එක various type business. ඉතින් එතකොට ඒ හැම බිස්නස් එකකටම එකම වගේ ස්ට්‍රක්චර් එකක් එකම වගේ ටයිප් එකක් මැච් වෙන්නේ නැහැ. අපිට ඒක තේරෙනවනේ. දැන් හොටෙල් එකක තියෙන ටයිප් එක නෙමෙයි IT ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඒකේ තියෙන වෙන ටයිප් එකක්. ඒක තමයි ඩයිවර්සිෆයිඩ් ෆෝම් කියලා කියන්නේ. එකක් හරි ලොකු කම්පැනි එකක්, ලාර්ජ් කම්පැනි එකක්. ඒගොල්ලන්ට තියෙනවා සබ් ඩිවයිඩ් නැත්නම් කියන්නේ ඩිවයිඩ් කරපු පොඩි පොඩි ගෲප්. අපි මේ වගේ ගෲප්ස් වලට දැන් මේ මම කිව්ව මෙතන ඒවියේෂන්, IT, හොටෙල්, FMCG ඒ වගේ ගෲප්ස් වලට අපි කියනවා පොඩි පොඩි කොටස් වලට ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් කියලා. අන්න ඒ වගේ ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් තියෙනවා. ඒක තමයි diversified form එකක් කියලා කියන්නේ. දැන් mainly මෙතන කියන දේ තමයි මේ වගේ මේ තියෙන මේ strategic business units වෙන්නේ නැති මේ කහ පාටින් පෙළ තියෙන කෑලි හතර. ඒතර ඒ වගේව තියෙනවා. දැන් diversified form එකක් ගත්තාම mature firms that are extremely large ගොඩාක් ලොකු organisation පොඩි subdivide කරලා තියෙනවා part වලට. ඒ කියන්නේ අර කිව්වා වගේ එක business වල ආයෝජනය කරලා තියෙනවා. Relatively small top management and small technical support group for the top level. ඒ කියන්නේ අපිට පේනවා පොඩි කියන්නේ top level එක නැත්නම් අපි කියන top management එක හරිම පොඩි. දැන් මේ top management එක අපි ගත්තොත් හිතන්නකො JKH එකේ වගේ කියලා. දැන් ඒකට සාමාන්‍ය නිකන් top management එකට අයිති වෙන්න පුළුවන්. Aviation වල ඉන්න CEO, ඒ වගේ FMCG එකේ ඉන්න CEO, IT වල ඉන්න CEO, hotel industry එකේ ඉන්න CEO. ඒ වගේ අර top management එකට එහෙම ලොකු පිරිසක් අයිති නැහැ. පොඩි පිරිසක් අයිති වෙන small top management එක. Technical support staff එක තියෙනවනේ මෙන්න මේ කොටස. ඒකත් පොඩි. ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකත් පොඩි. ඒ වගේම තමයි large administrative support staff. අර වගේම තමයි large administrative support staff. අපි දැන් මෙතන ගත්තත් දැක්කනේ මෙතනත් ටිකක් ඒ වගේනේ නේ. මෙතනත් තියෙන්නේ මොකද්ද? අපි මේ කතා කරන professional bureaucracy වල technical support staff එක පොඩි, administrative support staff එක ලොකුයි. ඒ වගේ තමයි මෙතනත් සාමාන්‍ය administrative support staff එක සාමාන්‍යයෙන් ලොකුයි. මොකද්ද මේ පොඩි එක්කෙනා technical support staff එක පොඩි. ඒ වගේම තමයි large administrative support staff to handle paperwork to and form of the division. මොකදයි දැන් අපි කරන මෙතන මේ මොකද්ද administrative support staff එක ලොකුයි කියලා හිතන්නකෝ. JKH එක වගේ ගත්තොත් දැන් මම කොයි business types කියන්නේ හතක් විතර තියෙනකෝ ඒගොල්ලන්ගේ strategic business units. ওই හතේම කොච්චර documentation ඒ දේවල් තියෙනවනේ. ගොඩාක් paperwork, ගොඩාක් documents ඒ දේවල් තියෙන නිසා ලොකු administrative support staff එකක් ඕන.
ටොප් මැනේජ්මන්ට් එකක් ගාව පොඩි. එතකොට ටෙක්නිකල් කෝ එකත් පොඩි. මොකද ඒ වගේම තමයි මෙතන කියනවා each division may resemble the entrepreneurial structure, professional bureaucracy, machine bureaucracy or advocacy. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මෙතන division කියලා ගන්න මෙන්න මේ හතර. දැන් මේ ඉන්නේ ජෝන් කිල් JKH එක අපි ගමුකෝ මේ ඉන්නේ ටොප් මැනේජ්මන්ට් එක. මෙතන ඉන්නවා පොඩි ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එකක්. ඒ වගේම තමයි ඔක්කොම ඩොකියුමන්ටේෂන් ඒව දේවල් හැන්ඩල් කරන ටිකක් ලොකු ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකක් ඉන්නවා. මේ තියෙන අර කියන ඩිවිෂන්ස් ඒවියේෂන් IT එක හොටෙල් එක FMCG ඔන්න ඔය හතර දෙනා කියලා හිතමුකෝ මේ කහ පාටින් පෙන්නලා තියෙන. එතකොට හිතන්න මේ හතර දෙනාටම හිතනද මේ හතර දෙනාම එක වගේ එකම ස්ට්‍රක්චර් එකක් හැන්ඩල් කරයි කියලා. හතර දෙනාම අපි කිව්වොත් ඇඩ්වොක්‍රසි වෙන්න බෑ. හතර දෙනාම ඇවිල්ලා මැෂින් බියුරොක්‍රසි වෙන්නත් බෑ. හතර දෙනාම ඇවිල්ලා ප්‍රොෆෙෂනල් බියුරොක්‍රසි වෙන්නත් බෑ. හතර දෙනාම ඇවිල්ලා එන්ටර්ප්‍රීනියුවල් වෙන්නත් බෑ. මොකද මේ හතර දෙනා ටිකක් වෙනස් විදිහ හතරක්නේ. ඉතින් එතකොට මේ හතර දෙනාට එක එක ක්‍රම පුළුවන්. මෙයාට පුළුවන් මැෂින් බියුරොක්‍රසි යූස් කරන්න, මෙයාට පුළුවන් ඕනනම් ඇඩ්වොක්‍රසි, ආපහු මෙයා එන්ටර්ප්‍රීනියුවල් වෙන්න පාර ඒ වගේ හතර يعني මේ එක එක ඉන්න ස්ට්‍රක්චරල් බිස්නස් යුනිට්ස් නැත්නම් මේ එක එක ඩිවිෂන් එක එක ටයිප්ස් යූස් කරන්න පුළුවන්. එක එක විදිහේ මේ ඒවා යූස් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. සාමාන්‍ය මේම ඩයිවර්සිෆයිඩ් ෆෝම් එකක් නැත්නම් අපි එහෙම දැන් බිස්නස් يعني මේ වගේ JKH එක ඒගොල්ලන්ගේ මේ ඉන්න බිස්නස් වලට නැත්නම් ඩිවිෂන් වලට එක එක ස්ට්‍රක්චර්ස් යූස් කරන්නේ ඇයි? ඒකට හේතුව වෙන්නේ දැන් හිතන්නකෝ මේ ඔක්කොම එකම ස්ට්‍රක්චර් එකක් යූස් කරා කියලා. ඒක හරීම يعني ඉම්ප්ලෙක්ස් නේ. ගැලපෙන්නේ නැහැ. ෆ්ලෙක්සිබිලිටි එකක් නැහැ. මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ IT එකට ගැලපෙන ස්ට්‍රක්චර් එක හොටෙල් වලට ගැලපෙන්නේ නැහැ. හොටෙල් වලට ගැලපෙන එක ආපහු FMCG වලට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ. ඒතර ඉන්ෆ්ලෙක්සිබිලිටි එකක් නේ තියෙන්නේ. ඉතින් මේ වගේ ඩයිවර්සිෆයි කරාම ඒ විදිහට යුනිට්ස් වලට බෙදලා එක එක යුනිට්ස් වලට එක එක ස්ට්‍රක්චර් එක ඒගොල්ලන්ට අනුගමනය කරන්න ඉඩ දුන්නාම ඉන්ෆ්ලෙක්සිබිලිටි ගතිය අඩු වෙනවා. ෆ්ලෙක්සිබල් වෙනවා එක. ඒක තමයි ඩයිවර්සිෆයිඩ් ෆෝම් කියලා කියන්නේ. කිව්වා වගේ ගොඩාක් පේපර් වර්ක් තියෙනවා, ඒ නිසා ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් එක ඉන්නවා. ඊට පස්සේ පොඩි টොප් ලෙවල් මැනේජ්මන්ට් එකක් ඉන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි කට්ටියක් ඉන්නේ. දැන් මෙතන ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක ගත්තාම අපිට පේනවා ගොඩාක් ඉන්න පුළුවන් ඇඩ්මිනිස්ට්‍රේටිව් හෙඩ් කෙනෙක්, HR හෙඩ් කෙනෙක් නේ. මේ වගේ ඔක්කොම ඩිවිෂන්ස් වල ඒ වගේ හෙඩ්ලා එහෙම එකතු වුනහම ලොකු ප්‍රමාණයක් හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි ඩයිවර්සිෆයිඩ් ෆෝම් කියලා කියන්නේ. මේ ඩිෆරන්ට් බිස්නස් යුනිට්ස් තියෙනවානේ මේ හතර ඇවිල්ලා ඉන්ඩිපෙන්ඩන්ට් එකිනෙක කෙනාට ස්වාධීනයි. එතකොට ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක ඩිෆරන්ට් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඇඩ්හොක්‍රසි නැත්නම් ඉනෝවේටිව් ඕගනයිසේෂන්. එහෙම ඉතින් මේකේ නම් එහෙම ගෝල් එකක් මොකුත් කියලා නැහැ. අර තුනේ නම් ගෝල් කියලා තිබ්බ. ඉතින් මේගොල්ලොත් ඇවිල්ලා ගෝලයක් එහෙම කියලා නැහැ ඉතින්. හරි ඊට පස්සේ ඔන්න ඇඩ්හොක්‍රසි කියන එක. ඇඩ්හොක්‍රසි ගත්තාම ඇඩ්හොක්‍රසි කෙනෙක් සාමාන්‍ය ඇඩ්හොක්‍රසි නැත්නම් ඉනෝවේටිව් ඕගනයිසේෂන් කියලා මතක තියාගන්න. ගොඩක් ඩයිනමික් එන්වයරන්මන්ට් එකක තමයි ඉන්නේ ඉනෝවේටිව් ඕගනයිසේෂන් එකක්. එතන තියෙන වැදගත්ම දේ තමයි ටෙක්නිකල් කෝ එක සෙපරේට් වෙලා ඉන්නේ. දැන් අපි කියවන එලිමන්ට්ස් පහක් තියෙනවා කියලා টොප් මැනේජ්මන්ට් එකයි, මිඩල් මැනේජ්මන්ට් එකයි, ටෙක්නිකල් කෝ එකයි, ඊට පස්සේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකයි, ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක. ඔය පහෙන් ටෙක්නිකල් කෝ එක සෙපරේට් වෙලා ඉන්නේ, වෙන් වෙලා ඉන්නේ. අනිත් හතර දෙනා මර්ජ් වෙලා එකතු වෙලා ඉන්නේ. එහෙම එකක් තමයි මෙතන කියලා තියෙන්නේ. මොකද ටෙක්නිකල් කෝ එක ඇවිල්ලා ඉනෝවේෂන් වල පාර්ට් එකක් නෙමෙයිලු. අනිත් හතර දෙනා එකතු වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් අපි එක්සැම්පල් එකකින් එක කියලා දෙන වලින් මෙහෙමයි. දැන් ඉස්සර කිව්වා වගේම ඇඩ්හොක්‍රසි නැත්නම් ඉනෝවේටිව් ඕගනයිසේෂන් එකක් ඉන්නේ ගොඩක් කම්ප්ලෙක්ස් rapidly changing environment එකක. goal එක තියෙනවා frequent innovation and meeting continually changing needs. දැන් ඉනෝවේටිව් කියන වචනේම තේරෙනවා මේගොල්ලන්ගේ goal එක මොකද්ද? එන අලුත් changes වලට අනුව adapt වෙන එක නැත්නම් innovation කරන එක. මෙතන අපිට පේනවා මම ඉස්සරහට ගියා මේ ටෙක්නිකල් කෝ එක මර්ජ් කියන්නේ වෙනස් වෙලා සෙපරේට් වෙලා ඉන්නේ මේ විදිහට කාරියරකින් වගේ පෙන්නලා තියෙනවා ටෙක්නිකල් කෝ එක වෙනම ඉන්නේ ඉතුරු හතර දෙනාම මර්ජ් වෙලා ඉන්නේ මේක කැඩුවා තියෙන කොටස් හතරකට වගේ අපිට කඩන්න පුළුවන් අර ඉතුරු හතර දෙනාම ඒ කියන්නේ ටෙක්නිකල් කෝ එක නැතුව අනිත් පාර්ට් හතර මර්ජ් වෙලා එකතු වෙලා ඉන්නේ ටෙක්නිකල් කෝ එක දන්නේ නැහැ ඉනෝවේෂන් වෙන්නේ මොකද්ද එහෙම කියලා එයා දන්නේ නැහැ එයා නිකන් කරන්නේ ප්‍රොඩක්ෂන් එක විතරයි දැන් අපි එක්සැම්පල් එකක් විදිහට අපි ගමුනේ Apple වගේ මොකක් හරි Apple කෝපරේෂන් එක වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ ඉන්න ටෙක්නිකල් කෝ එක නැත්නම් අපි ගමුකෝ ඒ ෆෝන් හදන අය කියලා මොකක් හරි ඒගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන් මොකක් හරි අලුත් ඉනෝවේෂන් එකක් මොකක් හරි එහෙම දෙයක් ගැන අනිත් හතර දෙනා අනිත්
කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක ටෙක්නිකල් සබ් මැනේජ්මන්ට් මිල් මැනේජ්මන්ට් ඒ හතර දෙනා එකතු වෙලා ඒ ගැන අයිඩියාස් ඩිස්කස් කරන්න වෙන්න පුළුවන්. අරයා කරන්නේ ඒ හතර දෙනා කියන එක කරන විතරක් වගේ නිකන්. එහෙම ඉනෝවේෂන් වල පාර්ට් එකක් නෙමෙයිලු. එහෙම තමයි කියලා තියෙන්නේ. Technical core is not a part of innovation. එතකොට මේ හතර දෙනා merge වෙලා ඉන්නවලු technical core එක විතරක් separate ලු main structure consists of many overlapping teams rather than a vertical hierarchy. vertical hierarchy එකකට වඩා team එකක් විතර මේ හතර දෙනාම එකතු වෙලා වගේ ඉන්නේනේ. Employees are engaged in the administration and support their own teams. The production center is separate from the fluid and innovative core about it. මේ තියෙන production center එක. production center එක කියන්නේ technical core එකනේ. technical core එක separate වෙලාලු ඉන්නේ. එතකොට අර කිව්ව innovative core එක innovative core කියලා මෙතන කියලා තියෙන්නේ අර හතර දෙනාගේ එකතුව වගේ. මේ හතර දෙනා ඉන්නේ technical core එකට වඩා උඩ මේගොල්ලෝ වෙන් වෙලා ඉන්නේ. technical core එකේ වෙනම අනිත් හතර දෙනාම වෙනම ඉන්නේ. In the professional center the adhocracy is decentralized කියලා කියන adhocracy කියන එක decentralized professional center එකක. ඒ ටික තමයි එතකොට එතන කියලා තියෙන්නේ. දැන් අපි ගත්තොතින් අපිට අර වගේම තමයි දැන් අර මම මුල්ම එකේ කිව්වා මොකක් හරි ඇක්ටිවිටි එකක් මම කිව්වා ක්ලීනින් කියන එක අපි ගත්තොත් ඉතින් බැංකුවකයි හොස්පිටල් එකකයි වෙනස්නේ සමහර ඒවා ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එකක් තව එකක ටෙක්නිකල් සපෝට් ඇක්ටිවිටි එකක් විදිහට තියෙන්නේ. එතකොට ඒ වගේ තමයි අපිට අර ඕගනයිසේෂන් එකකුත් නිකන් හරියටම කියන්න බෑ මේක අයිති වෙන්නේ ඉනෝවේටිව්ද, ඩයිවර්සිෆයිඩ්ද, ප්‍රොෆෙෂනල් බියුරෝක්‍රසිද, මැෂින් බියුරෝක්‍රසිද එහෙම කියන්න බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මොකක් හරි ගමුකෝ අපිට එක්සැම්පල් එකක් විදිහට දෙනවා fashion design organization එකක්. හරිද? fashion design organization එකක් ගත්තාම පොඩි කඩයක් හැබැයි ඒක අපි ගමුකෝ පොඩි බුටික් එකක්. බුටික් එක පොඩි කඩයක්. ඒකේ ඇවිල්ලා තියෙන්නේ women clothes. ගෑනු අයගේ ඇඳුම් තියෙන්නේ small බුටික් එකක් පොඩි කඩයක්. හැබැයි ඒක ගොඩක් new technology එක නැත්නම් innovation use කරනවා. එතකොට දැන් ඔය කොහොමද කියන්නේ? ඔයාලට නිකන් අපිට හිතා ගන්න බෑ ඒකපාර. මොකද අපි කව පොඩි කඩයක් නේ ඉන්නේ ඕන ඉන්නවා. තව කවුරු හරි employeesලා දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට අපි හිතන්න පුළුවන් මේක නම් entrepreneurial structure එකක් වගේ කියලා. හැබැයි එතන තව තියෙනවා මේක පොඩි කඩයක් වුණාට ගොඩාක් innovation කරනවලු අලුත් දේවල් ඒ වගේ මේ කරනවලු අර. නිකන් අර එහෙම වගේ කිව්වහම ඒ බුටික් එක සමහර වෙලාවට එන්ටර්ප්‍රීනියුවල් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් ඉනෝවේටිව් ඕගනයිසේෂන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොතින් තව කියනවා දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ අර JKH එක ජෝන් කිල් හෝල්ඩින්ස් ඒක කතා කරා ඩයිවර්සිෆයිඩ් ෆෝම් එකක. එක කියන්නේ අර සෙපරේට් බිස්නස් තියෙද්දි අපි ඒක ඩයිවර්සිෆයිඩ් ෆෝම් වලට යනවා. හැබැයි අපි ගත්තොත් මල්ටිනේෂනල් කම්පැනි එකක් Unilever වගේ ඒගොල්ලෝ අපි හිතනවා කියන්නේ අර වැඩ කරන්නේ FMCG කැටගරි එකේ විතරයි. FMCG කැටගරි එක යටතේ ඒගොල්ලන්ට ගොඩක් ඩිෆරන්ට් ගුඩ්ස් එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. එහෙම එක ප්‍රොඩක්ට් තිබ්බ කියලා ওই ඩයිවර්සිෆයිඩ් ෆෝම් කියන එක එහෙම යූස් කරන්න බෑ. According to that, if MNC have different business, then it may have diversified structure. අපි හිතමුකෝ ඔය කියන multinational company එකේ එක business තිබ්බ කියලා එක විදිහ දැන් එතන අපි කිව්වේ තියෙන්නේ FMCG විතරයි. ඒ නිසා diversified form use කරන්න බෑ. හැබැයි ඔය කියන MNC එකටත් අර කිව්වා වගේ හතරක් තිබ්බනම් මොන හරි aviation, IT ඒ වගේ එක business ඒ කියන්නේ අර different categories වල business තිබ්බනම් ඒගොල්ලන්ට පුළුවන් එහෙනම් එහෙම use කරන්න diversified form කියන එක. ඒකයි. දැන් අද ගත්තාම අර ඉස්සෙල්ලා කිව්වා වගේම same organisation එකම organisation එක structures ගොඩකට අයිති වෙන්න පුළුවන්. දැන් example එකක් විදිහට කිව්වේ small boutique එකක් women clothes වලනේ. මම කෝ ඒක ඇවිල්ලා අලුත් technology එක use කරන නිසා අපි කියනවා ඒක innovative organisation එකක් කියලා. හැබැයි ඒක පොඩි කඩයක් තාම පටන් ගත්ත විතරක් වගේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඒක නිකන් entrepreneurial organisation එකකටත් යනවා කියලා. ඒකට හේතුව වෙන්නේ දැන් අද වෙද්දි ගොඩාක් organisation rise වෙනවා පටන් ගන්නවා. ඒ වගේම තමයි ඒවා එක එක characteristic තියෙනවා. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ මේක අයිති වෙන්නේ මේකට මේක අයිති වෙන්නේ මේකට එහෙම කියලා. ඒ නිසා අර එකම ඕගනයිසේෂන් එක ස්ට්‍රක්චර් එකකට වඩා දෙක තුනකට උනත් අයිති වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි තියෙන්නේ. එතකොට මින්ස්බර්ග්ගේ ඕගනයිසේෂනල් ටයිප්ස් පහ. එන්ටර්ප්‍රීනියුවල්, මැෂින් බියුරෝක්‍රසි, ප්‍රොෆෙෂනල් ඕගනයිසේෂන් කියන්නේ ප්‍රොෆෙෂනල් බියුරෝක්‍රසි කියන එක, ඩයිවර්සිෆයිඩ් ෆෝම්, ඇඩ්හොක්‍රසි or ඉනෝවේටිව්. මේකේ තේරුම් නැති එක මොකක් හරි දියද? තියද
අන්තිම එකේ කියන්නේ මොකද්ද මේ ඇඩ්හොක්‍රසි නැත්නම් ඉනොවේටිව් කියන එකද? ඒකනේ. ඔව්. ඒකේ තියෙන්නේ මෙහෙමයි. ඒකෙත් ඇවිල්ලා ඒකෙදි වෙන්නේ ටෙක්නිකල් කෝ එක වෙන් වෙලා ඉන්නවා. අනිත් හතර දෙනා දැන් අපි එලිමන්ට්ස් පහක් කතා කරන්නේ ටෙක්නිකල් කෝ එක සෙපරේට් වෙලා ඉන්නවා. අනිත් එලිමන්ට්ස් හතර එකට එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ රිනෝවේෂන් මේ දේවල් ගැන දන්නේ මෙන්න මේ හතර දෙනා. ටෙක්නිකල් කෝ එක ඇවිල්ලා ඉනෝවේටිව් වල පාර්ට් එකක් නෙමෙයි එතනදී. ඊට පස්සේ තියෙනවා ඉතින් ගොඩක් කම්ප්ලෙක්ස් රැපිඩ් චේන්ජින් එන්වයරන්මන්ට් එකකට ගැලපෙනවා. මේගොල්ලන්ගේ ගෝල් එක වෙන්නේ හැමතිස්සෙම කොහොමද අපි ඉනෝවේෂන් එකක් කරන්නේ? කොහොමද චේන්ජින් එන්වයරන්මන්ට් එකට මුහුණ දෙන්නේ? අර ඒ වගේ ටිකක් තමයි ගෝල් එක වෙන්නේ. ඔව් ඒ ටික තමයි එතකොට තියෙන්නේ. එච්චරයි ඉතින්. වෙන් වෙලා ඉන්නවා කියන එක කියන්න ඕන. ටෙක්නිකල් කෝ එක ඇවිල්ලා ඉනෝවේෂන් වල පාර්ට් එකක් නෙමෙයි. ඊටු හතර දෙනා නම් ටෙක්නිකල් ඒ කියන්නේ ඉනෝවේෂන් වල පාර්ට් එක. එච්චරයි. ඇඩ්හොක් එකට ඇඩ්හොක් නැත්තම් ඉනෝවේටිව් එකට එක්සැම්පල් එකක් නම් කියලා නෑ. හරි. එහෙනම් අපි කරන් යන්. එතකොට මේ ටික හරි. පස්සේ මෙතන ආයෙත් ඇක්ටිවිටි එකක් තියෙනවා. මේ අපිට කියනවා අර ඒ ඕගනයිසේෂන් පහට තව අපිට හොයන්නලු එක එක ඒවා. ඊට පස්සේ ඒවා ඉතින් ස්ට්‍රෙන්ත් වීක්නස් ඒවා අඳුන ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියලා දෙනවා අපෝ traditional organizational designs කියලා තියෙනවා. traditional organizational design and new forms of organization. ටීක්මට කරගෙන පුළුවන් මේ. traditional organization design එකක් කියලා කියන්නේ traditional organization design එකට අපිට structure එකයි functional structure එකයි divisional structure එකයි simple structure එකක් කියලා කියන්නේ ඉතින් එතකොට organisation එක design කරන්නේ ගොඩාක් departments නැහැ low departmentalization wide span of control අර එක්කෙනෙක් යටතේ ඉන්න employees ප්‍රමාණය නැත්තම් control කරන ගාන වැඩි centralized authority එකක් තියෙන්නේ normal traditional organization එකක් ගැන හිතුවනම් හිතා ගන්න පුළුවන් centralized authority එකක් තියෙන්නේ little formalization එහෙම documents ඒ දේවල් එහෙම ගොඩාක් නැහැ functional structure එකක් වුණාම වෙන්නේ ටිකක් අර function විදිහට තමයි තියෙන්නේ marketing function sales function ඒ වගේ organization එක design කරලා තියෙන්නේ that groups together similar or related occupational specialties ඒ කියන්නේ අර similar functions තියෙන එක වගේ යන functions අන්න ඒ විදිහට තමයි organization structure එක design කරලා තියෙන්නේ දැන් marketing function එක sales function එක ළඟින් යන වගේ ඒවා similar නැත්නම් ඒකත් එක්ක relate වෙන දේවල් specialist ඒ විදිහට තමයි functional structure එක කියලා කියන්නේ divisional structure එක කියලා කියන්නේ organizational structure එක හදලා තියෙන්නේ එක එක division wise ඒ කියන්නේ දැන් හිතනකො division දෙකක් තියෙනවා A B කියලා. පළවෙනි division එක A කියන division එකේ තියෙන එක function එකක්. ඒතර B කියන එක්කෙනාගේ තියෙන වෙනම function එකක්. එහෙම මේ දෙන්නගේ අතර මොකක් හරි similarity එකක් නැත්නම් relate වෙන ගතියක් එහෙම නැහැ. ඒගොල්ලෝ autonomous එකනට සාදීනයි වගේ එක එකනට separate විදිහට තමයි function වෙන්නේ. එක එකනට separate විදිහට තමයි වැඩ කරන්නේ. ඕක තමයි divisional structure කියන්නේ. එහෙම ලොකුවට note එකෙත් මුකුත් තියලා නැහැ ඕකේ නම්. ඒක තමයි traditional organization කියලා කියන්නේ simple structure එකයි functional structure එකයි divisional structure එකයි මේකේ තියෙන නිකන් division wise වගේ division විදිහට වගේ මේකේ තියෙන function නිකන් similar function නැත්නම් ඒකත් එක්ක යන related occupations අතර related function විදිහට මේක ඉතින් හරිම පොඩි දෙයක් ඒ කියන්නේ little formalization එකක් එක්ක centralized තියෙනවා එතකොට wide span control එකක් ඒ වගේම තමයි little formalization වගේම තමයි low departmentalization එකක් ඒ ටික තමයි තියෙන්නේ simple structure functional structure and divisional structure ඒකේ අයි කියන්න දෙයක් මොකුත් නැහැ නේ එහෙම ලොකු දෙයක් නැහැ නේ ඒකේ තිබ්බොත් අහන්න ඊට පස්සේ තියෙනවා challenges of traditional structure එකක් ගත්තාම දැන් අර ඉස්සෙල්ලා කිව්ව තුනේ කියන්නේ නිකන් simple ද functional ද නැත්නම් divisional ද මොකක් වුණත් ඒව ටිකක් අර challenges වගේ තියෙනවා challenge lack of flexibility in rapidly changing world දැන් ගොඩක් rapidly changing world එකක් වුණාම අපි දන්නවා traditional organization එකක තියෙන hierarchy එක. ඒ දේවල් එක්ක ඒක flexible ගතියක් නැහැ නේ. rigid culture එකක් තියෙන්නේ vertical hierarchy එකක් නේ. ඉන්න employees ලා දන්නේ නැහැ තොරතුරු. ඒ නිසා හරිම flexible ගතිය අඩුයි. ඒ නිසා ඒකට වෙනස් වෙන්න බෑ. ඒ වගේම තමයි customer requirement වලට වැඩි respond කරන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කමියුනිකේෂන් පැත්තෙන් ගත්තත් ගොඩාක් බැරියර්ස් බාධා තියෙනවා ඉන්ටර්නල් එක්ස්ටර්නල් ඕන විදිහකට ඒ වගේම තමයි මල්ටිපල් කන්ටැක්ට් ප්‍රොබ්ලම්ස් කියලා එකක් තියෙනවා
ඕවා තමයි challenges වෙන්නේ traditional organisation එකකට තියෙන. ඔන්න ඔය කියන challenges නිසා traditional organisation එකට ඔය වගේ ගොඩක් challenges තියෙන නිසා ඊට පස්සේ ආවා organisation වගේක් new forms of organisation. ඒ කියන්නේ දැන් තියෙන organisation new forms of organisation කියලා organisation 6ක් තියෙනවා. virtual, network, self managed, modular, self designing and boundaryless organization. ඒක තමයි තියෙන්නේ. එතකොට new forms of organization new forms of organization වලින් පස්සේ ඉවර වෙනවා new forms of organization තමයි තියෙන්නේ. එතකොට virtual organization, network තියෙනවා, self managed කියන එකක්, self designing කියන තව එකක්, boundaryless, modular තියෙනවා. අපි පළවෙනි එකට යමු virtual organization කියන එක. virtual organization කියලා කියන්නේ ඔක්කොම activities කරන්නේ online වලින් නැත්නම් internet වලින්. ගොඩක් අර physical store එකක් ඇත්තටම හොයාගන්න අමාරුයි වගේ. අපි ගත්තොත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. examples Brickman.lk, eBay, Amazon, Uber, Airbnb ඒ වගේ ගොඩාක් ඔක්කොම තියෙන අර online platform එකෙන් වැඩ කරන ඒවා මේ තියෙන්නේ. ඕගනයිසේෂන් එකේ ඉන්න මෙම්බර්ස්ලා ඔක්කොම ඉන්ටරැක්ට් වෙන්නේ ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ සම්පූර්ණයෙන්ම නැත්නම් වැඩි වශයෙන්ම ගනුදෙනු කරන්නේ ටෙලිකමියුනිකේෂන් ඉන්ටර්නෙට් ඔන්ලයින් ඒ වචන තමයි තියෙන්නේ මේ තියෙන ඔක්කොම දේවල් ඔපරේෂන් කන්ඩක්ට් කරන්නේ ඔන්ලයින් වලින්නේ ඕගනයිසේෂන් ඇවිල්ලා කොන්ට්‍රැක්ට් එකක් නැත්නම් කියන අර සබ් කොන්ට්‍රැක්ට් ෆන්ක්ෂන් කියන්නේ ඒගොල්ලන්ට තියෙන ෆන්ක්ෂන් එක හැමතිස්සෙම සබ් කොන්ට්‍රැක්ට් කරන එක තමයි වෙන්නේ ගනුදෙනු කරන්නේ ඔන්ලයින් වලින් ටෙලිකමියුනිකේෂන් මෙතඩ්ස් හරහා firms retain name and the coordination among related participants. ඒ කියන්නේ name එක ඒගොල්ලන්ගේ නමින් ඒගොල්ලෝ යන්නේ මොකද physical store එකක් හොයාගන්න අමාරුයි. හැබැයි නම කිව්වහම දන්නවා මේක organisation එකක් මෙහෙම තියෙනවා එහෙම කියලා. main organisation could be hardly found. ඒක තමයි කියන්නේ physical store එකක්. දැන් අපි ගත්තොත් eBay නැත්නම් Amazon, Uber මොකක් හරි එහෙම දෙයක් ගත්තොත් අපි දන්නේ නැහැ මේකේ Uber වල physical store එකක් තියෙන තරක් අපි එහෙම දන්නේ නැහැ. හැබැයි නම දන්නවා. ඒ වගේ එහෙම තමයි තියෙන ඔක්කොම online platform එකෙන් තමයි යන්නේ. ඒක තමයි virtual organisation එකක් කියලා කියන්නේ. network organization එකක් කියලා කියන්නේ ඒ වගේ organisation වල ලොකු network එකක් තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා තනියෙන් ඔක්කොම manufacturing කරන්නේ එහෙම නැහැ. එක එක අයගෙන් එක එක parts ගන්නවා. ඒ එක එක රටවල වලින් එක එක parts අරගෙන තමයි මොකක් හරි product එකක් හදන්නේ. ඒ විදිහට ඒගොල්ලන්ට ලොකු network එකක් තියෙනවා. එතකොට අපි example එකක් විදිහට ගත්තොත් Boeing aircraft කියන එක US වල තියෙනවා Boeing aircraft කියලා. ඒගොල්ලෝ එක එක countries වලින් තමයි ඔය aircraft වල එක එක parts ගෙන්න ගන්න. එහෙම අරගෙන ලොකු network එකක් තියෙනවා. අපි Apple නැත්නම් Nike වගේ ගත්තොත් ඒගොල්ලන්ටත් එහෙමයි. ඒගොල්ලෝ එක රටක විතරක් නෙමෙයිනේ. ගොඩක් රටවල් වලින් ගොඩක් parts ගෙන්නගෙන තමයි වැඩේ කරන්නේ. දැන් අපි Nike වගේ ගත්තොත් Nike US එකක්. එතකොට US වලින් කරන්නේ ඒගොල්ලන්ගේ product එක කියන්නේ marketing කරන එකයි designing part එකයි විතරයි. අනිත් countries වල වෙන වෙන organisation තමයි Nike වල අනිත් දේවල් කරන්නේ. අර ඒ වගේ ලොකු network එකක් තියෙනවා. ඒක තමයි කියන්නේ a collection of autonomous units that behave as a single large entity. දැන් අපි ගත්තොත් Nike වල අපි ගියා manufacturing කරන්න එක්කෙනෙක්, ඒතකොට designing and marketing කරන්න තව එක්කෙනෙක්, තව function එකක් කරන්න තව එක්කෙනෙක්. ඒතකොට ඒ ඔක්කොම ඇවිල්ලා large entities. ගොඩක් large entities ඒගොල්ලෝ ඇවිල්ලා autonomous විදිහට සාධින විදිහට වැඩ කරනවා. legally independent. ඒ කියන්නේ අර නීතියෙන් ඒගොල්ලෝ independent largely organization. ඒගොල්ලන්ට වෙන වෙනම වැඩ කරන්න පුළුවන්. trust of different organization. දැන් network එකක් වහම එකතුවක්. trust එකක් එතන එක එක organizations වල එකතුවක්. ගොඩාක් වෙලාවට vertical hierarchy එකක් නැත්නම් authority එකක් නැහැ. network organization එකක් ගත්තාම දැන් Nike කියන හිතන්නකෝ. ඒගොල්ලෝ එහෙම දැන් Nike වල main organization එක ගිහිලා අර ඉන්න අනිත් companies manufacturing කරන organization එක නැත්නම් වෙන organization එක ඒගොල්ලන්ගේ හැම ලොකුවට ඒ කියන්නේ අර hierarchy එකක් authority එකක් use කරන්නේ නැහැ. හැම දෙයක්ම වෙන්නේ contract and agreement සරහා agreement එක ගහනවා මේ කාලය ඇතුළතදී ඔයගොල්ලෝ මේ වැඩේ අපි වෙනුවෙන් කරලා දෙනවා. ඒ වගේ contract තියෙනවා agreements තියෙනවා ඒ දේවල් වලින් තමයි හැම දෙයක්ම වෙන්නේ. ඒක තමයි network organization එකක් කියලා කියන්නේ. එතකොට ඒ දෙකේ ප්‍රශ්නයක් නැහැ නේ virtual එකේ network එකේ. ඊට පස්සේ self teachment team එකක් ගත්තාම වෙන්නේ මෙහෙම දෙයක්. හැමතිස්සෙම organisation එක ඇතුලේ team එකක් create කරනවා. ඕනම දෙයක් කරන team එකක් විදිහට තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් team එකක් විදිහට ඒගොල්ලන්ව පත් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මොකක් හරි project එකක් දෙනවා. ඕගොල්ලෝ මේ project එක තමයි කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඒ team එක ඇතුලේ ඒගොල්ලන්ට හම්බ වෙනවා resources, ඒගොල්ලන්ට authority එක හම්බ වෙනවා. ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ තමයි manage කරගන්නේ. ඒ කියන්නේ team එකේ ඉන්න membersලා. නැතුව ඒගොල්ලන්ව
වෙනම කියන්නේ කන්ට්‍රෝල් කරන්න සුපර්වයිස් කරන්න කට්ටිය එහෙම නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ව මැනේජ් කරගන්නවා. සෙල්ෆ් මැනේජ් කියලා කියන්නේ අන්න ඒකයි. ඕගනයිසේෂන් එක ඇතුලේ තියෙන දේවල් ඒගොල්ලෝ මැනේජ් කරනවා ඒගොල්ලෝ විසින්ම. A team granted sufficient authority. ඒක තමයි කිව්වේ අරිස්සමක මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් ටීම් එකක් හදනවා. ඒගොල්ලන්ට authority එක හම්බෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ group එක මැනේජ් කරන්න ඒගොල්ලන්ට authority එක තියෙනවා. කවුරුත් ඇවිල්ලා ඒගොල්ලන්ව සුපර්වයිස් කරන්න එහෙම නැහැ. ඕන කරන රිසෝස් වලට ඇක්සස් වෙන්න, ඒ දේවල් ෂෙඩියුල් කරන්න, සුපර්වයිස් කරන්න හැමදේම ඒගොල්ලෝ තමයි කරන්නේ. සෙල්ෆ් මැනේජ් කියන්නේ අන්න ඒකයි. එතකොට to develop their own processes for identifying and rotating members in managing roles. ඒ කියන්නේ අර ඒ ටීම් එක ඇතුලේ සුපර්වයිස් කරන්න, ෂෙඩියුල්, රිසෝස් හැමදේම ඒගොල්ලෝ සෙල්ෆ් මැනේජ් කරනවා. එතනදත් එක්සැම්පල් එකක් විදිහට Apple Corporation කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ අර එක එක වැඩ කරද්දි ගොඩක් වෙලාවට ටීම් විදිහට වැඩ කරනවා. ටීම් එකට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක කරන කාලෙට ඒ වැඩේ කරද්දි ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම සෙල්ෆ් මැනේජ්මන්ට් ඒගොල්ලෝ ටීම් එක ඇතුලේ ඒගොල්ලෝ මැනේජ් කරගන්නවා. ඒක තමයි සෙල්ෆ් මැනේජ් කියලා කියන්නේ. මොඩියුල් ඕගනයිසේෂන් එකක් ගත්තාම මොඩියුල් ඕගනයිසේෂන් එකකදී වෙන්නේ මෙහෙම දෙයක් නිකන් අපි ගමුකෝ එක්සැම්පල් එකක් විදිහට මොකක් හරි ඔටෝමොබයිල් එකක් ගත්තොත් ඒකේ අර ගොඩාක් මොඩියුල්ස් තියෙනවා පොඩි පොඩි කොටස් ගොඩාක් තියෙනවා. එයා ක්‍රාෆ්ට් එකක් ගත්තත් එහෙම එක එක මොඩියුල් පොඩි පොඩි කොටස් ගොඩක් තියෙනවා. එතකොට මේ එක එක මොඩියුල් වලින් කරන්නේ එක එක ෆන්ක්ෂන්. each module has their own function. They only perform that. ඒ ෆන්ක්ෂන් එක කියන්නේ ඒ මොඩියුල් එකෙන් කරන්නේ ඒ දේ විතරයි. වෙන දෙයක් කරන්නේ නැහැ. එතකොට ඒවා සෙපරේට් යුනිට්ස් වගේ. අපි ගමුකෝ කාය එකක් මොකක් හරි කාය එකක අපි හිතන්න කාය එකක මොඩියුල් තුනක් තියෙනවා A B C කියලා. හරිද? C කියන මොඩියුල් එකෙන් කරන්නේ එක දෙයක්. B කියන එකෙන් කරන්නේ තව දෙයක්. A එකෙන් කරන්නේ තව දෙයක්. ඒතර අපි හිතමු C කියන මොඩියුල් එක නැත්නම් C කියන කොටසෙන් කරන්නේ ඒ කියන්නේ කාර් එකේ තෙල් හරියට වැඩ කරනවද කියලා බලන එක. දැන් හදිස්සියෙන්වත් ඔය කියන කාර් එක නිකන් ඉලෙක්ට්‍රොනික වගේ මොකක් හරි එහෙම වුණොත් ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකින් දුවන විදිහට හැදුවොත් අපිට C කියන මොඩියුල් එක වැඩක් නැහැ. අපිට ඒක රිමූව් කරන්න පුළුවන්. හැබැයි ඒ C කියන කෙනා රිමූව් කරා කියලා ඒකෙන් අර B ටවත් A ටවත් ඒව බලපෑමකුත් නැහැ. අර එතකොට අර මොඩියුල් කියන දේවල් එකම ෆන්ක්ෂන් කියන්නේ අර සෙපරේට් ෆන්ක්ෂන් එක එක මොඩියුල් වලින් එක එක ෆන්ක්ෂන් කරන්නේ ඒ වගේම ඕනනම් ඒ තියෙන මොඩියුල් එකක් අපිට රිමූව් කරන්න පුළුවන්. එහෙම රිමූව් කරා කියලා ඒ මොඩියුල් එක රිමූව් කරා කියලා අනිත් මොඩියුල් වලට ඒකෙන් එහෙම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය මොඩියුල් කියන එකෙන් කියලා තියෙන්නේ. දැන් මෙතන කියලා තියෙනවා a structure with different functional components. ඒ කියන්නේ different modules. හරිද? Different functional components separated from one another and divide into functionally distinct modules. ඒ කියන්නේ අර එක එක modules තියෙනවා. different components, different functional components කියලා කියන්නේ different modules තියෙනවා. ඒව එක එක්කෙනාගේ සෙපරේට් මම කිව්වා ABC කියන තුන් දෙනා සෙපරේට් ඒගොල්ලෝ අර එකිනෙකට බැඳීමක් නැහැ ෆන්ක්ෂනලි කරන්නේ එක එක ෆන්ක්ෂන්ස් A ගෙන් කරන්නේ එක ෆන්ක්ෂන් එකක් B ගෙන් කරන්නේ තව එකක් C ගෙන් කරන්නේ තව එකක් මේ තියෙන්නේ අපිට ඕන නම් අපිට රික්වයර්ඩ් නම් අපිට පුළුවන් මේ කියන කම්පොනන්ට්ස් සෙපරේට් කරන්න ඒ වගේම තමයි අපව රීකම්බයින් කරන්නත් පුළුවන් ඒ වගේම තමයි අර ඒගොල්ලෝ එක එක මොඩියුල් ඔපරේට් වෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ස්වාධීනව සහ සමහරලාට කලෙක්ටිව්ලි එකතුවක් විදිහට කරන්නත් පුළුවන් කොහොම වුණත් මේවා මේ ඔපරේට් වුණාට සෙපරේට්ලි ඒ කියන්නේ අර වෙන වෙනම ඔපරේට් වුණාට දැන් ඒ කියන කෙනා වෙනම ඔපරේට් වෙන්නේ වෙනම ෆන්ක්ෂන් එකක් B වෙනම එහෙම වුණාට මේ ඔක්කොම දේවල් වෙන්නේ එක ටාස්ක් එකක් වෙනුවෙන් work towards the same output or outcome. දැන් අපි ගත්තොත් කාර් එක මම කිව්වා ABC කියලා මොඩියුල් තුනක් තියෙනවා. තුනෙන් කරන්නේ ෆන්ක්ෂන් තුනක්. තුන සෙපරේට්ලි තමයි ඔපරේට් වෙන්නේ. හැබැයි මේ තුනම මොකක් වෙනුවෙන්ද වැඩ කරන්නේ? කාර් එක හරියට දුවන්න කියන්නේ හරියට ධාවනය වෙන්නේ. ඒ අවුට්පුට් එක ගන්න, ඒ අවුට්කම් එක ගන්න තමයි ඔය ඔක්කොම මොඩියුල් වැඩ කරන්නේ. එකම අවුට්පුට් එකක්, එකම අවුට්කම් එකක් වෙනුවෙන් වැඩ කරන්නේ separately. At times some modules can be removed of the business. මම කිව්වේ C කියන මොඩියුල් එක අපිට ඕන නම් කාර් එකෙන් අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කරා කියලා අනිත් දෙකට බලපෑමක් වෙන්නේ නැහැ. ඒක තමයි මොඩියුල කියලා කියන්නේ. self managed team ඊට පස්සේ මොඩියුල් organization. හරි. ඊට පස්සේ තියෙනවා self designing organization. දැන් ඔන්න self manage කියන එක හරි self designing organization කරමු. මේක තව වැඩි වෙලාවක් තියෙන එකක් නෑ කොහොමත්. හරි. self designing organization එකකදී වෙන්නේ මොකද්ද? අපි ගත්තොත් ඒ කියන්නේ මොකක් හරි organization එකක් කියන්නේ මොකක් හරි dynamic environment එකක් organization එක නැත්නම් environment එකේ මොකක් හරි දෙයක් වෙනස් වෙද්දී organization වලට පුළුවන් ඒගොල්ලන්ගම design කරගන්න. self designing organization එකක් කියන්නේ ඒ වගේ දෙයක්. හැබැයි අර goal එක වෙනස් වෙන්නේ නැහැ. communication දිහා focus කරනවලු ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ව design කරගන්න. දැන් self managed
කියන එකයි self designing කියන එකයි උඩ පටලව ගන්න එපා. මේකෙදි කියන්නේ මොකක් හරි දැන් environment එකේ මොකක් හරි change එකක් වුණාමනේ මොකක් හරි dynamic environment එකක මොකක් හරි change එකක් වුණාම organisation එකට පුළුවන් ඒගොල්ලන්ව adjust කරගන්න. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් ආපහු design කරගන්න. හැබැයි goal එක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි example එකක් විදිහට ගමු restaurant එකක්. restaurant එකක කලින් තිබ්බ design එක කස්ටමර්ස්ලා එන්න ඕන ඇවිල්ලා කන්න ඕනේ කියන එක. ඒගොල්ලන්ට ගෙනියන්න එහෙම බෑ. හැබැයි දැන් කාලයක් යද්දි ඉතින් හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට අර මිනිස්සු සමහරලාට කැමති එහෙම රෙස්ටුරන්ට් එකට ගිහින් කන්න නෙමෙයි, ගෙදර ගෙනල්ලා කන්න. එතකොට අර ඒ වගේ දෙයක් එක්ක රෙස්ටුරන්ට් එක මොකද්ද කරේ? ඒගොල්ලෝ ආපහු අර ඒ තිබ්බ වෙනසට ඒගොල්ලෝ සෙල්ෆ් ඩිසයින් වුණා. ඒගොල්ලෝ ඩිසයින් වුණා. ඒගොල්ලෝ මොකද්ද කරේ? ඩිලිවර් කරා. එතකොට කස්ටමර් කඩේට වෙන්න ඕනේ නැහැ, රෙස්ටුරන්ට් එකට වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඩිලිවර් කරනවා. අර ඒ වගේ තියෙන ඒ චේන්ජස් එක සෙල්ෆ් ඩිසයිනින් වෙනවා. එතකොට අර සෙල්ෆ් මැනේජ් කියන්නේ එක දෙයක්. ටීම් එකක් විදිහට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඒ දේවල් වලට ස්ථානිකව සම්පූර්ණයෙන්ම මැනේජ් කරගන්නවා කියන එක. සෙල්ෆ් ඩිසයිනින් කියන්නේ තව දෙයක්. එතකොට self designing organization එකේ කියනවා entity having the ability to continually change their structure and internal processes to conform to feedback with the environment එක කියන entity එකට ability එකක් තියෙනවා හැකියාවක් තියෙනවා change වෙන්න. ඒගොල්ලන්ට ඕන විදිහට design එක change කරගන්න, structure එක design කරගන්න අර environment change එකත් එක්ක. It should have එහෙම අර හැම organisation එකකටම self designing කරන්න බෑ. ඒකට හොඳ ඒ කියන්නේ strong goal එකක් නැත්නම් purpose එකක් තියෙන්න ඕන. මොකද self designing කරා කියලා ඔය කියන purpose එක නැත්තම් goal එක වෙනස් වෙන්නේ නැහැ. හොඳ feedback එකක් ගන්න ඕන environment එකෙන්. ඒ වගේ අර ටිකක් දේවල් තියෙනවා. ඉතින් අර තියෙන values ටික share කරන්න ඕන. එහෙම කියලා තියෙනවා self design organisation එකක තියෙන දේවල්. ඒකට අර self designing කියන්නේ එකක්, self managed කියන්නේ තව එකක්. පැටල ගන්න එපා. ඊට පස්සේ තියෙනවා boundaryless organisation. boundaryless organisation කියන්නේ හැමතිස්සෙම අර boundary එකක් නැහැ. තියෙන geographical boundary එකෙන් පිටතට අපි වැඩ කරනවා. මොකද resources, information අනිත් හැම දෙයක්ම දැන් free නේ. ඒ කියන්නේ boundary එකක් නැහැ නේ. ඉතින් ඒ නිසා external internal කියලා remove කරලා තියෙන. ඉතින් අර boundaryless organisation එහෙම example දුන්නේ නැහැ. A structure having formidable boundaries then goal is to develop ඒ කියන්නේ අර ටික තමයි. ඒ කියන්නේ අර ස්ට්‍රක්චර් එක ගත්තාම බවුන්ඩරි එකක් නැහැ. බවුන්ඩරිලස් එක්ස්ටර්නල් ඉන්ටර්නල් බවුන්ඩරිස් නැහැ. ඕගනයිසේෂන් එක ගොඩක් ෆ්ලෙක්සිබල් ගතිය වැඩි. මොකද අර ඉන්ෆෝමේෂන් නැත්නම් අයිඩියාස්, රිසෝසස් හැම දෙයක්ම ෆ්‍රීලි අපිට පුළුවන් එක්ස්චේන්ජ් කරන්න, හුවමාරු කරන්න. ඒ නිසා අර කලින් තිබ්බ රිජිඩ් බවුන්ඩරිස් ගොඩක් අර තිබ්බ ඉන්ටර්නලි එක්ස්ටර්නලි හොරිසොන්ටල් වර්ටිකල් වෙන්න පුළුවන්, එක්ස්ටර්නල් වෙන්න පුළුවන් නේ. තිබ්බ බවුන්ඩරි කමියුනිකේෂන් බවුන්ඩරි එකක් නේ. ඉන්ෆෝමේෂන් ෂෙයා කරන්න තිබ්බ බවුන්ඩරි එකක්. ඒ දේවල් නැහැ. ඒවා බවුන්ඩරි වලට පිටත වැඩ කරන ඕගනයිසේෂන් තමයි බවුන්ඩරිලස් ඕගනයිසේෂන් කියලා කියන්නේ. එතකොට characteristics of new forms of organization. දැන් අපි new forms of organization 6ක් විතර කතා කරානේ නේ. අපි කතා කරා vertical, network, self-managed, modular, self-designing, boundaryless. ඔය 6 කතා කරාම ඔය තියෙන ඔක්කොගම characteristic වගේ තමයි තියෙන්නේ. දැන් අලුත් form එකට එද්දී traditional organization එකක් ගත්තොත් ඔයා දන්නවා ගොඩක් vertical hierarchy එකක් තියෙන්නේ. centralized structure එකක් තියෙන්නේ. දැන් ඔක new form organization එකට එද්දී මොකක්ද උනේ? vertical hierarchy එකක් නෙමෙයි තියෙන්නේ platter නේ. hierarchy එකක් නෙමෙයි platter structure එකක් තියෙන්නේ. structure එක ඒ වගේම decentralized වෙලා. ඒ කියන්නේ හැමෝටම බලය තියෙනවා තීරණ ගන්න. organic in nature. ඒ වගේම තමයි authority එක ඇවිල්ලා දැන් කලින් අපි ගත්තොත් authority එක based උනේ traditional organization එකක ටිකක් authority එක based උනේ hierarchy එකෙන්. මෙතන ටිකක් authority එක capability කියනවාට කොච්චර හැකියාවක් තියෙනවද කියන එක. ගොඩාක් team orientation කියන එක තියෙනවානේ. අපි දැන් අර හැම එකේම දැක්කවාට project එකක් දෙනවා team එකක් විදියට කරන්නනේ. ඒ වගේ team orientation තමයි තිබ්බේ. employee involvement එක ගොඩාක් වැඩි. මොකද employees හැමදේම දන්නවා. ඒගොල්ලන්ට information share කරනවානේ. structure එක හැමදේම. එතකොට responsive to environment. අනිවාර්යෙන් මේ new forms of organization ඔක්කොම environment එකට මාරම විදිහට responsive කරනවා. දැන් අපි මෙතනත් කිව්වා boundaryless කියන එක, ඒ වගේම self designing කියන එකත් නේ organization එක ආපහු design කරන්නේ environment එකේ මොකක් හරි change එකක් ආවම මේකට ඒගොල්ලෝ response කරනවා. traditional organization එකට වඩා වෙනස් අනිවාර්යයෙන්. දැන් එතකොට problems ඇවිල්ලා දැන් අපි කො traditional organization එකටත් තියෙනනේ challenges කීපයක්. මේ තියෙන්නේ මේ traditional organisation එකට තියෙන challenges කතා කරා. ඒ challenges නිසා තමයි මේ කියන new forms of organization ආවේ. හැබැයි new forms of organization වලට challenges තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒ තමයි coordination problems,
එතකොට කන්ට්‍රෝල් කරන එක අමාරු වෙන්න පුළුවන් නේ සමහරලාට බවුන්ඩරිලස් කියලා කිව්වහම අපි දන්නවා කන්ට්‍රෝල් කරන එකනේ ඒ දේවල් අමාරු. එතකොට considerable trust is needed. ඒ වගේ uncontrollable situation තියෙන්න පුළුවන් ඕගනයිසේෂන් එකට ඒවයි මේජර් ප්‍රොබ්ලම්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ටිකක් තියෙන ඉතින්. එතකොට ඒ ටික තමයි තියෙන්නේ. එතකොට මොකක් හරි තියද මුළු පාඩමෙන් අපි කතා කරා ඕගනයිසේෂනල් කන්ෆිගරේෂන් පහක් ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකේ තිබ්බ කන්ෆිගරේෂන් පහක් කතා කරා මෙන්න මේ ටික টොප් මැනේජ්මන්ට් මිඩල් මැනේජ්මන්ට් ටෙක්නිකල් කෝ කිව්ව මේ තුන් දෙනා තමයි ප්‍රධාන මේ දෙපැත්තේ ඉන්න දෙන්න ටෙක්නිකල් සපෝට් ස්ටාෆ් එක ඇඩ්මිනිස්ට්‍රේටිව් සපෝට් ස්ටාෆ් එක ඇවිත් උදව් කරන්න ඒ පහෙන් අපි ඊට පස්සේ කතා කරා ඒ කියන්නේ පහ ගැන කතා කළා ඊට පස්සේ අපි කතා කරා ස්ට්‍රක්චර්ස් මින්ස්බර්ග්ගේ ඕගනයිසේෂනල් ටයිප්ස් නේ ටයිප්ස් පහක් කතා කරා entrepreneurial machine professional diversified adhocracy එහෙම මේ පහ කතා කරා අර කිව්ව structural elements අනුව කතා කරා ඊට පස්සේ අපි කතා කරා traditional organization කියන්නේ මොකද්ද කියලා චූටි කොටසක් ඊට පස්සේ new forms of organization හයක් virtual network self managed modular self designing boundaryless ඔය හය ඕවට තියෙන challenges traditional organization වල තිබෙන challenges එතකොට ඔච්චරයි මොකක්ද බාවාලා මොකද යතින YouTube එක ඔහෙ ගිහින් බලන්නේකෝ ඒක හරි එහෙනම් ඉවරයි